10 වෙනි වීඩියෝ එක. එතකොට මේකෙදි කතා කරන්නේ අර්ධ ජීව කාලය කියන සංකල්පය ගැන තව ප්‍රශ්න කිහිපයකුත් කරනවා. එතකොට මේකෙන් චාලක රසායන යුනිට් එක අපි මේ පාඩම් මාලාව ඉවර කරනවා. නමුත් ඉදිරියේ තව මේකෙන් එන ගැටලු කිහිපයක් සාකච්ඡා කරනවා. මෙන්න මේ පාඩම් එක්ක සම්බන්ධ කරලා චාලක රසායනයේ ප්‍රශ්න එනවා, රචන ප්‍රශ්න, ව්‍යුහගත රචනා ප්‍රශ්න, සමතුලිතතාවය එකකේ ඊට පස්සේ මේ වායු පාඩම PV සමනෙන් නාටි ගණන් එක එහෙම දාලා. එතකොට ඒවත් එක්ක මම ආයෙත් සැරයක් මේ පාඩම් වලදී ඉදිරි කාලේදී ඒවා දානකොට මම චාලක රසායනය ගණන් ටිකක් තව හදනවා. හරි. එතකොට දැන් අදට දැන් මේ වීඩියෝෙන් පස්සේ මේ වීඩියෝස් 10න් එතකොට මේ යුනිට් එක අපි කවර් කරලා තියෙන්නේ. රයිට්. යම් අන්තිම කොටසට අර්ධ ජීව කාලය නැත්නම් අර්ධ ආයු කාලය. හරි. මේකෙන් කියවෙන්නේ ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙද්දී දැන් ප්‍රතික්‍රියක වැය වෙනවනේ. ඒ ප්‍රතික්‍රියක වල තියෙන ප්‍රමාණය අඩක් දක්වා අඩු වෙන්න කොච්චර කාලයක් යනවද? උදාහරණයක් කිව්වොත් එහෙම හිතන්න ආරම්භයේදී ප්‍රතික්‍රියාවක් ආරම්භ කරද්දී නිකම්ම ප්‍රතික්‍රියාව කියනකො මෙහෙම. හරි. ඔන්න A කියලා කෙනෙක් ඉන්නවා. එයාගෙන් 2යි B ලැබෙනවා. හිතන්න ආරම්භයේදී A ග්‍රෑම් 60ක් තිබුණා. ඔය A ගේ ග්‍රෑම් 60 30 දක්වා අඩු වෙන්න කොච්චර කාලයක් යනවද? ඊට පස්සේ ග්‍රෑම් 30 එකෙන් භාගෙන් 15 වලින් 15 දක්වා අඩු වෙන්න කොච්චර කාලයක් යනවද? ඒ වගේ තියෙන ප්‍රමාණය අඩක් දක්වා අඩු වෙන්න කොච්චර කාලයක් යනවද කියන තමයි මේ අර්ධ ජීව කාලය නැත්නම් අර්ධ ආයු කාලය කියන එකෙන් කියන්නේ. හරි? එතකොට මේකෙදි මවුල වලින් ගන්න පුළුවන්, ග්‍රෑම් වලින් ගන්න පුළුවන්, මොකක් හරි කමක් නැහැ. තියෙන ආරම්භක ප්‍රමාණය, ප්‍රතික්‍රියකේ ආරම්භක ප්‍රමාණය. ප්‍රතික්‍රියකේ ආරම්භක ප්‍රමාණය අඩක් දක්වා අඩු වෙන්න ගත වෙන කාලය තමයි අර්ධ ජීව කාලය කියලා කියන්නේ. මේක සංකේතය T half. එහෙම T දාලා යටින් අර්ධයක් දක්වා ගෙනන half භාගය දාන්න. හරි? එතකොට දැන් කතා කරමු මේක ෆිසික්ස් වලට දෙන්න පුළුවන් මේ කොටස. හරි? එතකොට දැන් හිතන්නකො ඔන්න දැන් ඔය මේක ප්‍රායෝගිකව ගත්තොත් එහෙම අහලා ඇති සමහරක් විට කාබන් කාල නිර්ණටමය කියලා, ඒ කියන්නේ කාබන් 6014 කියලා සමස්ථානිකයක් තියෙනවා. අන්න ඒක යොදාගෙන ඔය ඩයිනෝසර්, ඒ කියන්නේ මේ වගේ පෘථිවිය ගොඩක් මීට අවුරුදු මිලියන ගණනකට කලින් ශාක සත්ත්ව කොටස් ඒවා ගැන පොසිල සාක්ෂි අධ්‍යයනය කරද්දී ඕනෙන ඔය කාබන් කාල නිර්ණටමය කියන එකටත් ඔය මේ අර්ධ ජීව කාල කියන සංකල්පන නිකන් අතර දෙනුට කිව්ව එක. එතකොට මේ දැන් සමහරවිට එහෙම සරල ගණන් අහන්න පුළුවන් මේකෙන්. හිතන්න ඕනේ එක්තරා ප්‍රභේදයක් ප්‍රතික්‍රියකයක් තියෙනවා. ඒක වෙනස් කෙනෙක් බවට පත් වෙන ප්‍රතික්‍රියාවල ෂේ වෙලා යන ටික ටික. හිතන්නකෝ ඒකේ අර්ධ ජීව කාලය. හිතන්නකෝ අපි ගත්තොත් අර්ධ ජීව කාලය හිතන්න මිනිත්තු 10යි කියමු. මොකද ඒකෙන් කියන්නේ? T half එක මිනිත්තු 10යි. මොකද කියන්නේ? අදාළ ප්‍රතික්‍රියකේ ආරම්භක ප්‍රමාණය අඩක් දක්වා අඩු වෙන්න මිනිත්තු 10ක් යනවා. හරි? ඊට පස්සේ ඒ ප්‍රමාණය ආයෙ තව අඩක් දක්වා අඩු වෙන්න තව මිනිත්තු 10ක් යනවා. ඔක තමයි අර්ධ ජීව කාලය කියන්නේ සාරව. හරි? ඒක අපිට කිව්වොත් එහෙම අදාළ ප්‍රතික්‍රියකය ග්‍රෑම් 100ක් තිබුණා. ওই ග්‍රෑම් 100 ග්‍රෑම් 25ක් දක්වා අඩු වෙන්න කොච්චර කාලයක් යනවද කියලා කොහොමද කියන්නේ? සාරව හිතෙන් කියන්න පුළුවන් නේ. 150ක් වෙන මිනිත්තු 10යි. ආයෙ 50 25ක් වෙනවා. එකෙන් භාගය 50න් භාගය 25 නේ. ආයෙ තව මිනිත්තු 10ක් මිනිත්තු 20ක් යනවා නේ. ඒ වගේ බොහොම සරල ගණන් එන්න පුළුවන් මේකේ. හරිද? එතකොට යම් කිසි ප්‍රමාණයක් තිබිලා ඒ ප්‍රමාණය ඒ තීන ගාණයෙන් අඩක් දක්වා අඩු වෙන්න ගත වෙන කාලය තමයි අර්ධ ජීව කාලය නැත්නම් අර්ධ ආයු කාලය කියලා කියන්නේ. හරි? එතකොට ඔයා දැනගන්න ඕනේ මේකෙන් සම්බන්ධ කරලා මම පොඩි ගාණක් දෙන්නම්. හිතුවොත් එහෙම ඔන්න එක්තරා ප්‍රතික්‍රියාවක් පහක් දක්වා ඇත කියලා නිකන් මේ ගණන් කරලා. හරි? එක්තරා ප්‍රතික්‍රියාවක් පහක් දක්වා ඇත කියලා මම කියනවා A කියලා ඝණය. හරි? පත් වෙනවා 2යි B බවට. හරිද? ඔව් ඝන අවස්ථාවේ කට්ටිය ගත්තොත් නම් ඉතින් අපිට සාන්ද්‍රණ කතා කරන්න බෑනේ. එහෙම ඒක ද්‍රාවණ හරි වායුව ගත්තොත් අපිට සාන්ද්‍රණය කියන වචන කතා කරන්න පුළුවන්. ආරම්භක ප්‍රමාණය මවුල වලින් ග්‍රෑම් වලින් නැත්නම් සාන්ද්‍රණයෙන් කතා කරන්න පුළුවන්. වායු හරි ද්‍රාවණ තත්ත්ව කෙනෙක් හරි නම් AQ කෙනෙක් හරි නම් නැත්නම් ගෑස් කෙනෙක් හරි නම් අපිට ආරම්භක සාන්ද්‍රණය අඩක් දක්වා අඩු වීමට ගතන කාලය කියලා අර්ධ ජීව කාලයක් දක්වන්න පුළුවන්. හරි ඝනයක් වුණු සාන්ද්‍රණයක් කියන්න බෑනේ. හැබැයි එහෙනම් ඝන අවස්ථාවේ කට්ටියකට උදාහරණයක් මම මුලින්ම කිව්වේ කාබන් 6014 කියන සමස්ථානිකය කාලයක් සමග ෂේ වෙලා යනවා. එතකොට ඔය පොසිල කොටස් වල එහෙම තියෙන කාබන් 6014 සාම්පල් යොදාගෙන පුළුවන් ඔය ඒකේ අර්ධ ජීව කාලය පදනම් කරගෙන මීට අවුරුදු මිලියන ගණන් දහස් ගණනකට කලින් ඉඳපු විවිධ ජීවි කොටාශ වල කියන්නේ පොසිල වල වයස තීරණය කරා. හරි? එතකොට මේ අර්ධ ජීව කාලය කියන සංකල්පේ මේ ද්‍රාවණ හරි වායු වලට හරි විතරක් පොදු වෙච්ච දෙයක් නෙමෙයි. ඝන අවස්ථා ප්‍රභේද වලත් මේවා ඝන අවස්ථා තියෙන. එතකොට අර මෙතන සාන්ද්‍රණය කතා කරන්නේ
වායු හරි ද්‍රාවණ හරි හින්දා මම උදාහරණයක් ගෑස් එකක් ගත්තා. ඉතින් මේව අර කියනවා එක්තරා ප්‍රතික්‍රියාවක් පහක් දක්වා ඇත. මෙහි ඒ ගෑස් වල ආරම්භක සාන්ද්‍රණය 2 MOLDM රිලතුන වේ. හරි. පරිමාව අපි නියතයි කියලා උපකල්පනය කරනවා. හරි එක්තරා වාදනයක් තුළ ඒ ගෑස්ගේ සාන්ද්‍රණය ආරම්භක සාන්ද්‍රණය 2 MOLDM රිලතුන. එතකොට මේක B බවට පත් වෙන ප්‍රතික්‍රියාවක් තියෙනවා. හරි අපි අහුවොත් එහෙම මෙයාගේ සාන්ද්‍රණය හිතන්න 0.25 MOLDM රිලතුන වෙන්නේ කොච්චර කාලයක් ගියාමද? හරි. දත්ත වශයෙන් දෙනවා මේ ගාන හදන්න. මේකේ t half එක අර්ධ ජීව කාලය දෙනවා. කිසියම් ගණන් හිතන්න t half එක තප්පර 12යි කියමු. හරි. අර්ධ ජීව කාලය දෙනවා. තප්පර 12ක් කියලා දෙනවා අර්ධ ජීව කාලය දෙනවා. හරි. එතකොට තප්පර 12යි අර්ධ ජීව කාලය. එහෙනම් මේකේ 2 MOLDM රිලතුන සාන්ද්‍රණය 0.25 වෙන්න කොච්චර කාලයක් යනවද කියලා. හරිද? දැන් මේ වගේ ගණන් නම් හිතින් කියන්න පුළුවන් නේද? 2.2 කීයද? 0.1. sorry 1යි. එතකොට දෙකෙන් අර්ධයක් වහම 1යි. අනේ අර්ධ ජීව කාලය. එකෙන් භාගෙ 0.5යි. 0.5න් භාගෙ 0.25යිම අර්ධ ජීව කාලය කීයක්ද කියලා හිතනවා උත්තර එනවා නේද? පැහැදිලි කියන්නේ. හිතෙන් හදන්න පුළුවන් මේ වගේ ගණන් නම් නේද? එතකොට 2 එකක් වෙනවා. අන්න 150න් අඩු වුණා. එක අර්ධ ජීව කාලයයි. හරිද? ඊට පස්සේ 1 කියන එක එකෙන් භාගෙ 0.5 යනවා තව අර්ධ ජීව කාලයයි. 0.5 0.2යි බලනවා තව අර්ධ ජීව කාලය. අර්ධ ජීව කාල 3යි කියන්නේ කොච්චරද එතකොට? 30 හාස්ව 3ක් කියන්නේ 12 3 36යි. තප්පර 36කින් මේ ආරම්භක මේ සාන්ද්‍රණය මෙන්න මේ දක්වා අඩු වෙනවා. එහෙනම් හිතෙන් කියන්න පුළුවන්. හරිද? හිතෙන් කියන බැරි ගානක් වුණා නම් මම අර පොදු ක්‍රමයේ කියන්නම් මේ වගේ හදන පොදු ක්‍රමය. මෙහෙම කරන්න පුළුවන් දැන්. ආරම්භක සාන්ද්‍රණය දියනවා. ඒ ගෑස් වල ආරම්භක සාන්ද්‍රණය දියනවා. හරිද? ඒක එක t half එකකින් බෙදුවොත් එහෙම හරිද? ඒක එක t half එකකින් බෙදුවොත් එහෙම මොකක්ද ඔයාලට එන්නේ? ඒ කියන්නේ දෙක කියන ආරම්භක සාන්ද්‍රණය 150ක් අඩු වෙන්න උනාට පස්සේ සාන්ද්‍රණය. පැහැදිලිද? හරිද? මම කියන්නේ 12 තප්පර පටල ගන්න එපා නේද? මම කියන්නේ අර්ධ ජීව කාල සංඛ්‍යාව. වට කීයක්ද මේක? හරි දැන් උදාහරණයක් ගත්තොත් 100 තිබ්බොත් 50 වෙනවා. 50 25 වෙනවා. 25 12.5 වෙනවා. ඒ වගේ වට කීයක් යනවද කියලා කියන්නේ. හරි එතකොට ඔයා මේ බෙදුවොත් එහෙම මේක දෙකෙන් ඒ කියන්නේ එක අර්ධ ජීව කාලයකට පසුව සාන්ද්‍රණය නේ. හරි. ඔයා මේක බෙදුවොත් එහෙම 4න් මොකක්ද වැඩෙන්නේ එතකොට? අර්ධ ජීව කාල දෙකකට පස්සේ සාන්ද්‍රණය. ඔයා මේක බෙදුවොත් එහෙම 8න් අර්ධ ජීව කාල 3කට පස්සේ සාන්ද්‍රණය. මම මේක ඉන්න සරලව තේරුම් ගන්න මෙහෙම පුළුවන්. හරි. එතකොට ඔයා මේක මුලින්ම දෙකෙන් බෙදුව කියලා හිතන්න. මොකක්ද එන්නේ? එකයි මවල ගන්න සිමිටි කියලා මොකද්ද මේ වෙන්නේ? ආරම්භක සාන්ද්‍රණය 2 1 1 වෙනවා කියන්නේ තප්පර 12යි. එක අර්ධ ජීව කාලයක් ගිහිල්ලා. තවත් අර්ධ ජීව කාලයක් යනකොට සාන්ද්‍රණය කොහොමද ගන්නේ? මේ ආභූතරේ ආය දෙකකින් බෙදෙනවනේ. ඒ කියන්නේ ඔක්කොම කීයද බෙදෙන්නේ? එතකොට මේ අන්තිම ඔක්කොම කීයද බෙදෙන්නේ? 4 වෙනි බෙදෙන්නේ. පැහැදිලිද මේ කියන්නේ? මේ පාර ආය දෙකකින් බෙදෙන්න පුළුවන්. එතකොට කීයද? දෙකක් දෙකක් දෙන්න 8නේ. තේරෙනවද මේ කියන්නේ සම්බන්ධ දෙන්න. හරි? එතකොට ඔයාට ඒ අර අර්ධ ජීව කාල කොච්චරක් යනවද කියලා හිතෙන් ගන්න පුළුවන්. මේක දැන් සුළු වෙන දීපු ඉඳලා ලස්සනට සරල ඉලක්කම් ඉන්න හරිද? ඔයාට ඒ ගත වෙන අර්ධ ජීව කාල ගණන අපි ගත්තොත් n කියලා. අර්ධ ජීව කාල කීයක්ද? ඒ අර්ධ ජීව කාල ගණන ගත්තොත් n කියලා. හරිද? එක අර්ධ ජීව කාලයක් නම් මේක දෙකෙන් බෙදුවහම එනවා. අර්ධ ජීව කාල දෙකක් නම් ආරම්භක සාන්ද්‍රණය දෙකෙන් බෙදලා එන උත්තරේ ආය දෙකෙන් බෙදුවගෙන 4ක් නේ. අර්ධ ජීව කාල 3ක් නම් මේ ආරම්භක ඉලක්කම දෙකෙන් බෙදනවා. එක අර්ධ ජීව කාලය ආයේ එන උත්තරේ ආය දෙකෙන් බෙදනවා. එන උත්තරේ ආය දෙකෙන් බෙදනවා. ඒක දෙකේ ගණයක් නේද? 8ක් නේද? 4ක් නම් අර්ධ ජීව කාල මොකද්ද වෙන්නේ? 4ක් නම් අර්ධ ජීව කාල කොහොමද වෙන්නේ? මේක දෙකෙන් බෙදනවා. ආය දෙකෙන් බෙදනවා. ආය දෙකෙන් බෙදනවා. ආය දෙකෙන් බෙදනවා. එතකොට දෙකේම 4ක් කියන්නේ දෙකේ 4 වෙනි බලේ 8ක් නේද? sorry 16ක් නේද? අන්න ඒ විදිහට. ඒතකොට පොදු යෝන නම් ගන්න පුළුවන් දෙකේ n කියලා. n කියන්නේ එතකොට අර්ධ ජීව කාල ගාන. හරි? ඒතර තේරෙනවා මෙන්න මේ ආරම්භක සාන්ද්‍රණය දෙකේ n කියලා කිව්වේ මේ අර්ධ ජීව කාල ගාන. හරිද? එතකොට එන්න ඕන උත්තරේ අවසාන උත්තරේ ඉතුරු වෙන ගාන මෙන්න මේක. හරි? ඒතර තේරෙනවා මම දුණා ලස්සන්ට
2 3 ඒ කියන්නේ අර්ධ ජීව කාල 3ක් කියලා උත්තරේ එනවනේ හරිනේ. 2 8ෙන් බෙදුවම නේද 0.1 එන්නේ. හරි. දැන් 2 3 8 කියලා කියන්නේ. පැහැදිලිද? ඒ ඔහොම සංකීර්ණ වෙන්න ඕනේ නැහැ ගානක් හදද්දී. සුළු වෙන්නේ නැත්නම් අපිට මෙතනට යන්න ඕනේ. ඒක මම එකක් කියන්න. සුළු වෙන ගානක් නම් එහෙම ඕනේ නැහැ. වල මේක ඉතින් අත්දැන්නේ. 2 එකක් වෙනවා d half එක 1යි. 1.5 වෙනවා තව d half එකයි. 0.5 2.5 වෙනවා තව d half එකයි. d half එක 3යි. 12 36යි. තව 36යි. මේ n කියලා ගත්තේ මොකද්ද? මේ n කියලා ගත්තේ අර්ධ ජීව කාල ගණන. අර්ධ ජීව කාල වට. රවුන්ඩ්ස් කීයක් යන්න හොඳ අපි. මෙහෙම ඒ අම්මාගේක් දෙකෙන් බෙදනවා. ඒ යකි ඊට පස්සේ ආයෙ දෙකෙන් බෙදනවා. යකි වට කීයකින්ද මෙන්න මේ ඉලක්කමට එන්නේ කියන තමයි මේ හිතුවේ. ඒතර අර්ධ ජීව කාල 3ක් නේ. අර්ධ ජීව කාල 3ක් යද්දී මෙන්න මේ ඉලක්කම මේ දක්වා අඩු වෙනවා. එතකොට අර්ධ ජීව කාල 3ක් කියන්නේ 36ක් තමයි. පැහැදිලිද? එතකොට ඔයාලට මේක කටපාඩම් කරන්න යන්න එපා. හරි සුළු වෙන්නේ නැති ගානකදී පොඩ්ඩක් ඔයාලට මේකට කටපාඩම් කරන්න අවශ්‍ය නැහැ. හදලා ගන්න පුළුවන්. හරි ආරම්භක ගානක් තියෙනවා. ඒක දෙකෙන් බෙදුවාම එනවා. ඒක අර්ධ ජීව කාලයකට පස්සේ දාන්න. හරි ආරම්භක ගානක් තියෙනවා. ඒ දෙකෙන් බෙදලා ආයෙ දෙකෙන් බෙදුවාම විතර 4ෙන් බෙදෙන්නේ. 4ෙන් බෙදුවාම එනවා අර්ධ ජීව කාල දෙකකට පස්සේ දාන්න. හරි ආරම්භ ගාන දෙකෙන් බෙදලා එන උත්තරේ ආයෙ දෙකෙන් බෙදලා එන උත්තරේ ආයෙ දෙකෙන් බෙදුවාම එතකොට 3 පාරක් දෙකෙන් බෙදුවාම එනවා අර්ධ ජීව කාල වට 3කට පස්සේ කාලය. හරි එතකොට අර්ධ ජීව කාල වට ගන්න එන්නම් හරිද? ඒක n වාර සංඛ්‍යාව දෙකෙන් බෙදන්න ඕනේ නේද? හිතන්න අපේ හොව කියලා අර්ධ දැන් ප්‍රශ්නයක් ආවම මෙහෙම. අපි මේක මොකමු? t half එක 12යි. එක්තරා ප්‍රතික්‍රියාවක් දී ඇත. එහි අර්ධ ජීව කාලය 12 වේ. හරිද? එක්තරා ප්‍රතික්‍රියාවක් දක්වා ඇත. එහි අර්ධ ජීව කාලය 12 වේ. එතකොට කියනවා යාට ආරම්භක කේවල සාන්ද්‍රණය කියනවා 5යි MOLD M3 වේ. හරිද? මේක 0.1 2.5 MOLD M3 දක්වා අඩුවන්නේ අර්ධ ජීව කාල කීයක් ගියාට පස්සේද? එතන කොච්චර කාලයකට පස්සේද? හරිද? එතකොට ඔයාලට ගන්න පුළුවන් කෙලින්ම එක අර්ධ ජීව කාලයක් ගියොත් නම් කීයද සාන්ද්‍රණය මේ 5 කියන එක දෙකෙන් බෙදුවම හරි 5 2.5 වෙන්නේ කියන්නේ. අර්ධ ජීව කාල දෙකක් නම් 5 දෙකෙන් බෙදලා ආයෙ දෙකෙන් බෙදලා 5 4ෙන් බෙදලා නේ. අර්ධ ජීව කාල තුනක් නම් 5 දෙකෙන් බෙදලා එමුතරේ ආයෙ දෙකෙන් බෙදලා ආයෙ දෙකෙන් බෙදනවා කියන්නේ 5 8ෙන් බෙදනවා නේ. දැන් අර්ධ ජීව කාල එන්නම් 5 බෙදෙන්න ඕන දෙකේ එන්නේ බලන්න. අර්ධ ජීව කාල ගන්න තමයි n කියලා ගන්න. හරිද? උත්තරේ එන්න ඕනේ එතකොට 0.1 2.5. පැහැදිලිද? එතකොට කෙලින්ම ඔයාලට මේ n හොයාගන්න පුළුවන්. පැහැදිලිද? දැන් මේ වාට නම් සුළු කරලා බලන්න පුළුවන් නේ. හරි? එතකොට ඔයාලට එනවා 1ට 2n සමානයි. හරි? 0.2යි 2.5 නේ. එතකොට ඔයාලට එනවා කෙලින්ම 2n කියලා කියන්නේ හරි 1ට 0.2.5 හරි සුළු කරාම කීයද? ගන්නවා 1000 බෙදන්න 25යි. හරි 1000 බෙදන්න 25යි. ඒතර 40යි. හරිද? එතකොට ලඝු පොතෝනේ මෙතන නම් සුළු වෙන්නේ නැහැ නේ. දෙකේ කර්මයේ බලය නම් 2යි, දෙකේ වර්ගය 4යි, දෙකේ 3 8යි, දෙකේ 4 16යි, දෙකේ 5 32යි, නේ? දෙකේ 6 64යි, 40ක් එන්නේ නැහැ. ඒක සුදු වෙන්නේ නැහැ. ඔයාලා ලඝු පොතෙන් මේ ඕනනම් අර PH පාඩමේ මුලින්ම ලඝු ගණන් ගැන කතා කරේ. ලඝු පාඩම බලන්න ඕනනම් ඔයාලට ලඝු පොත පාවිච්චි කරලා එන්නේ කීයද කියලා වට සුදු වෙන්නේ නැහැ හරිද? පූර්ණ සංඛ්‍යාත්මකයක් එන්නේ නැහැ. අර ජීව කාල කොච්චරක්ද වට කියන එක එනවා. ඒ වට නම් 12 වැඩි කරනවා කාලේ නේ තප්පර වල. පැහැදිලිද? ඒක වටයක් නම් තප්පර 12නේ. තප්පර කියන්නේ වට දෙක නම් තප්පර 1224නේ. මේ වට ගන්න එන්නේ කිව්වේ. ඒ කියන්නේ වට ගන්න. වට ගන්න කියද්දි අතර වෙන්නේ අර මෙතන එන සමාන එකක් කියලා දෙන්නේ. දැන් දෙකේ 5 නම් 32නේ. 5 දශම ගානක් එන්නේ නේ. එන්ට 5 දශම ගානක් එනවා. අනේ 5 දශම ගාන ඔයා 5 දශම ගාන වැඩි කරාම පස්සේ 12න් ඔයාට යදාල් තප්පර ගන්න. පැහැදිලිද? ඒතර මේක කටපාඩම් කරන්න එපා. ඉතින් තරකින් ගොඩ නගලා ගන්න පුළුවන්. වට ගන්න. හරි. half life ඒ කියන්නේ අර්ධ ජීව කාල වට කීයක් ගියාමද මේක මේ දක්වා අඩු වෙන්නේ කියන්නේ. පැහැදිලි? හරියද? එතකොට සාමාන්‍යයෙන් පොඩි දෙයක් මම කියන්නම් ඔයාලට මේ සංකල්පය අනුව ගත්තට පස්සේ ආරම්භක ප්‍රමාණය කවදාකවත් බිඳුව වෙන්නේ නැහැ නේ. ඇයි දෙකෙන් බෙදි බෙදි යනවනේ.
යම් කිසි අගයක් තප්පර 12ක් ගියාම 150ක් අඩු වෙනවා. හරි? මේක අර්ජීවකාල තප්පර 12 නම් හිතන්න 100ක් තිබ්බ කියලා මවුල හරි ග්‍රෑම් හරි ඕනෙකින් ගන්න පුළුවන්. හරිද? මම අර වායු හරි ද්‍රාවණ හරි වලට සාන්ද්‍රණය කතා කරන්න පුළුවන්. මොකද සාන්ද්‍රණය සුළුෙන් ගත්තේ. එතකොට අර කිව්වොත් එහෙම ඒ වල ආරම්භයේදී මවුල 100ක් යනවා. හරි 150 වෙනවා. 50 25 වෙනවා. 25 12.5 වෙනවා. 12.5 වගේ 6.2 වෙනවා. ඔහොම ගිහිල්ලා ශුන්‍ය වෙන්නේ නැහැ කවදාවත්. ශුන්‍යයට ආසන්න අගයක් නෙන්නේ. හරිද? එතකොට මෙහෙම ගත්තොත් නම් ප්‍රතික්‍රියාව නිකන් හරි ඉවර වෙන්නේ නැහැ වගේ සිද්ධියක් තියෙන්නේ නේ. හරි? හැබැයි ඉතින් මෙහෙමනේ. ආරම්භකයේ ප්‍රමාණය 99ක් විතර ඉවරයි කියන්නේ මොකද? ප්‍රතික්‍රියාවේ 99ක් කියන්නේ ආසන්නව ඉවරයි වගේනේ. එතකොට එහෙම ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් ඔයා හදලා බලන්න. වට 10ක් ගියොත් ආරම්භයේ තිබ්බ ප්‍රමාණය මේ අර්ධ ජීවකාල වට 10ක් වගේ යනකොට 99.9ක් විතරම ප්‍රතික්‍රියාවේ ඉවර වෙනවා. හරි? ඒ කියන්නේ මේ T half එක හිතන්නකො 100ක් තිබ්බ කියලා. ආරම්භයේදී 100ක් තිබුණා. හරි? මවුල හරි ග්‍රෑම් හරි මොනවාරි 100ක් තිබුණා. මවුල නිකම් ආරම්භයේදී මේ මවුල 100ක් අර සාමාන්‍යයෙන් 100ක් මවුල ගන්න ඩෙසිමීටර්. හරි? ඔය 100ක් කියන එක කිසියම් විලංගමකින් බෙදුවට පස්සේ වට ගානෙන් කියලා ගත්තාම හරි? අන්තිමේ ඉතුරු වෙනවා 100ක් තිබ්බොත් 0.1ක් විතර. ඉතින් 100ක් තිබිලා 0.1ක් විතර කියන්නේ මොකද? 100ක් තිබිලා 0.1ක් විතර කියන්නේ 99.9 ඉවරයි කියන එකනේ. ඒතර ආඩේට ආසන්න වතු 10ක් වගේ උත්තර. කියන්නේ අපිට දවසේ මොනවා ගන්න පුළුවන් අර්ධ ජීව කාල වට 10ක් යන තැන ප්‍රතික්‍රියාව ඉවරයි වගේ. ඒක ඉවරම කියන්න බෑ මොකද ශුන්‍ය කියලා සංකල්පයක් ඉන්නේ නැහැ මේක නුනේ. ඒතකොට අපිට කියන්න පුළුවන් ඕන අර්ධ ජීව කාල මෙතන බලන්න එන්නේ වොත් එහෙම දැන් මම මේ ගත්තේ හොඳට තේරෙන්න. දැන් 99.9ක් බැලක් ඉවරයි කියන්නේ මොකද? ප්‍රතික්‍රියාවක් 99.9ක් ඉවරයි කියන්නේ 0.1ක් ඉතුරුයි හරි. ඒ කියන්නේ වැඩි ප්‍රමාණය ඉවරයි කියන එක නේද? එතකොට මම ගත්ත 100ක් තිබුණා 99.9ක් ඉවර වුණාන් පස්සේ ඉතුරුලා තියෙන 0.1ක්. හරි? දැන් ඉස්සෙල්ලා මම ගන්න හදලා මෙන්න මෙච්චරක් ආරම්භයේදී 100ක් තිබුණා. ප්‍රතිශත ගණනක් කියනවා මේ 100ක් තිබු කියලා ගත්තේ වාට ඕනේ ලක්ෂණක් හොයා ගන්න. හරි මම ගත්ත ප්‍රතිශත වලින් මට කියන්න ඕනේ 100ක් තිබුණා කියලා ආරම්භ සම්මෙන් 100යි. ඔතන 99.9ක් ඉවරයි කියන්නේ මොකද? 0.1ක් ඉතුරු. හරි එහෙම කොච්චර අර්ධ ජීව කාල වට ගන්නකින්ද? මෙතන අර දෙකේ 10 වෙනි බලය බැලුවොත් බලන්න මේ හිතනම උත්තරයක් එන්නේ නැහැ සුදු වෙන්නේ නැහැ. 10 වෙනි බලය වගේ බැලුවොත් ආරේ මේ හරි 0.1ක් වගේ තමයි කියලා ඉතුරු වෙන්නේ. හරි? ඒ කියන්නේ 99.9ක්ම ඉවරයි. එතකොට සාමාන්‍ය කියන්න පුළුවන් අර්ධ ජීව කාල වට 10ක් ගියාට පස්සේ T half ඒවා 10ක් ගියාට පස්සේ ප්‍රතික්‍රියාව ඉවර වෙන්න ආසන්නයි කියලා. පැහැදිලිද? 10කට හැබැයි අර්ධ ජීව කාල වට ගියාට පස්සේ ප්‍රතික්‍රියාව ඉවර වෙන්නේ ඉවරයි. ඒකට ළඟයි. අර ශුන්‍ය කියලා සංකල්පයක් මේ අර්ධ ජීව කාලයේදී නෑ නේද? හරි? එයා වැඩිපුරත් එක කිව්වා හරි එතකොට මේකේ ප්‍රස්තාරයක් කියනවා. මේකේ ප්‍රස්තාරයක් වෙනවා මතක තියාගන්න. අර්ධ ජීව කාලය සම්බන්ධ ප්‍රස්තාරයක්. ඒ කියන්නේ හිතන්න අපම ඉස්සෙල්ලා ප්‍රතික්‍රියාව ගන්නවා. හරි? A කියන කෙනා 2යි B කියන පාඩ පත්‍රන ප්‍රතික්‍රියාව ගන්නවා. ඒකෙදි මේ පැත්තට මම ගන්නවා කාලයත් එක්ක මේ A ගෑස්ගේ සාන්ද්‍රණය කොහොමද වෙනස් වෙන්නේ කියලා. මොකද අර්ධ ජීව කාලය කියන්නේ A ගෑස්ගේ ආරම්භක සාන්ද්‍රණය අඩක් දක්වා අඩු වෙන ගතන කාලය. හරි? පැහැදිලිද? A ගෑස්ගේ ආරම්භක සාන්ද්‍රණය අඩක් දක්වා අඩු වෙන ගතන කාලය මොකද්ද? මේ ප්‍රතික්‍රියාවේ අර්ධ ජීව කාලය. එතකොට ආරම්භයේදී A ගෑස්ගේ අවසානයක් තියෙනවා කියන්නේ ඕක අඩු වෙලා ගිහිල්ලා මම කියන්නේ ශුන්‍ය වෙන්නේ නැහැ කියලා. මේ සංකල්පෙදී තීන ගාන දෙකෙන් බෙදෙන නිසා තීන ගාන දෙකෙන් බෙදීගෙන යනවා නිසා බිඳුවක් වෙන්නේ නැහැ. එතකොට මොකද්ද ප්‍රස්තාරය එන්නේ? එතකොට ඒ ගෑස්ගේ සාන්ද්‍රණය බිඳුවට බහින විදියක් නැහැ නේ. ඒකෙන්ද එන්නේ මේ වගේ වක්‍රයක් එන්නේ. මෙන්න මේ වගේ වක්‍රයක් තමයි එන්නේ. මේක ශුන්‍ය ආසන්නයටම යනවා. නමුත් මේකේ ගෑරෙන්නේ නැහැ නේ. ශුන්‍ය වෙන්නේ. ඒ කියන්නේ මේක අන්තිම දක්වා යනවා මොකද? කවදාකවත් ශුන්‍ය වෙන්නේ නැහැ. මෙහෙම සංකල්පයක් තියෙනවා. හිතන්න ආරම්භක සාන්ද්‍රණය C කියලා. ආරම්භක සාන්ද්‍රණය C. හරිද? මෙතන මොනවද ඩෙසිමීටර වලින් ගන්න සාන්ද්‍රණය ආරම්භක සාන්ද්‍රණය C. හරිද? ඔය C කියන එක මේකෙන් භාගය ගත්තොත් C බෙදීම දෙකනේ. මොකද අවශ්‍ය පරිමාණ අධික 0.5 ඔන්න ඕක වෙන්න කොච්චර කාලයක් යනවද කියලා හොයතනේ මේ කාලයනේ. ඒකට මොකද්ද කියන්නේ T half නේ. පැහැදිලිද? මේ කාලයනේ. හරි? ප්‍රතික්‍රියාව පටන් ගන්නවත් එක්කම හිතන්න විරාම කටිකාව ක්‍රියාත්මක කරයි කියලා. එතන ආරම්භයේ තියෙන සාන්ද්‍රණයේ දිබ්බ ගාණයෙන් භාගයක් වෙන්න කොච්චර තප්පර ගණන් ගිහිල්ලාද? T half එකක්.
ඊට පස්සේ අන්නේ ආපු C බෙදීම දෙක ආයෙකින් අඩක් කියමු. C බෙදීම 4නේ. එතකොට අර පුළුවන් නේද? අන්නේ තිබු මෙතන දැන් මොන මේ කාලෙන් අපි පාඩම්යක් ගත්තා. හරිද? ආරම්භයේදී විරාමාදී වල ක්‍රියාත්මක කරා. සාන්ද්‍රණයේ C වල ඉඳන් 0.5 ට බහිනකොටම අපි ගත්තා කොච්චර තප්පර ගණන් කියලා දැන් තප්පර අර ඉස්සෙල්ලාම තප්පර 12යි කියලා. හරි? තප්පර 12 ගියාට පස්සේ ඔන්න මේ C එක C බෙදීම 12 වුණා. ආය පාරම මේ C බෙදීම දෙක C බෙදීම 4 එක මේකෙන් භාග වෙනවනේ. මෙන්න මේ ප්‍රමාණයෙන් භාග වෙනවනේ. එතකොට ආය තව තප්පර 12ක් යනවා. පැහැදිලිද? ආය තව තප්පර 12ක් යනවා. එතකොට ඔයගේ t half අපරණ තවත් ගන්න පුළුවන් නේ. C තිබ්බ එක එකෙන් භාගේ C බෙදීම දෙක වුණා. t half එක අපි t half කින් තප්පර 12යි කියලා තප්පර 12ක් ගියා. තප්පර 12 මම නිකන් ගත්තා වරුණයක් මම හිතා ගන්න හරිද? එතකොට ඒ C බෙදීම දෙක තිබුණ එක C බෙදීම 4 වුණා. තව තප්පර 12ක් ගියා. හරි? මේ C බෙදීම දෙක තිබ්බ සාමනේ C බෙදීම 4 වුණා. එතකොට මෙතනදි මෙන්න මේ කාලේ තමයි මෙන්න මේ කාලේ C බෙදීම දෙක තිබ්බේ. එතකොට ඒක C බෙදීම 4 වෙන මේ මෙච්චරක් කාලයක් ගිහිල්ලා. ඔය t half වල පරිමාණයට ඇඳුත් එම t half වල මේ පරතර මේ කොහොම සමානයි. අර්ධ ජීව කාලය වෙනස් වෙන්නේ නැහැ. C බෙදීම දෙක වෙන ගත වන කාලයයි C බෙදීම දෙක C බෙදීම 4 වෙන ගත වන කාලයයි මේ C බෙදීම 4 භාග C බෙදීම 8 වෙන ගත වන කාලය කොහොම සමානයි. අර්ධ ජීව කාල සමානයි කියලා එනවා. මේක පරීක්ෂණයක් කරලා පරීක්ෂණාත්මකව ඇත්ත පාඩම් කරලා අපි අඳුත්. එතකොට මේක අර ස්පර්ශ වෙන්නේ නැහැ මේ ශුන්‍යයක් දක්වා මෙතන. හරි මෙහෙම වක්‍ර කරලාම අනන්ත දක්වා අඳුල් තමයි දැන් මොකද කතර ශුන්‍යයට ආසන්න වල ශුන්‍ය කියලා ගන්න බෑ. අර්ධ ජීව කාල සංකල්පෙත් එක්ක තීන ගන්න භාගයක්. ඒ තීන ගන්න ආයි භාගයක්. පැහැදිලි මේ කියන්නේ. එතකොට ඔන්න අර්ධ ජීව කාලේ සමාන ප්‍රස්තාරය මේක ටික මම අඳින්නේ වෙන්න පුළුවන්. නැත්නම් ඇතර ප්‍රශ්නයක් අහන්න පුළුවන්. එතනදි චෙක් කරන්න වෙලාව මේ තිබ්බ ආරම්භක මොකක්ද අර්ධ ජීව කාලය කියන සංකල්පය. ඒ තිබුණු ආරම්භක ප්‍රමාණය ආරම්භක සාහනේ අඩක් දක්වා අඩු වෙන ගතවන කාලය. මෙන්න කාලේ මේ පැත්තේ මෙන්න t half එක. හරි? ඒ තිබුණු ගාන ආය අඩක් වෙන්න තව කොච්චර අන තව t half එකක්. එහෙනම් t half වට දෙකක් දැන් මෙතන මම යන්නේ. හරි? මොනවා C බෙදීම 8 වුණොත් එහෙම තවත් භාගයක් නම් මේක තවත් t half එකට t half එක තුනක් නේ. පැහැදිලි කියන්නේ. එතන ඔන්න වගේ අර්ධ ජීව කාල ප්‍රස්තාරේ කාලයත් එක්ක කොහොමද ප්‍රතික්‍රියාවේ සාන්ද්‍රණය අඩු වෙගෙන යන්නේ කියන්නේ. පැහැදිලි? ඒක හරියනවා නේ. ඊට පස්සේ ඊටම වැදගත් දෙයක් තියෙනවා MCQ එකක් මම කරන්න යන්නේ හරි වැදගත් දෙයක් තියෙනවා. මේ අර්ධ ජීව කාලේ නියතයක් නේ. අර්ධ ජීව කාලේ නියතයක් වෙන්න නම් පළමු පෙළ ප්‍රතික්‍රියාවක් වෙන්න ඕනේ. කියන්නේ පෙළ එක වෙන්න ඕනේ. පෙළ එක නෙමෙයි නම් පෙළ එක නොවන ප්‍රතික්‍රියාවක් නම් එතනදී අර්ධ ජීව කාලේ නියතයි කියලා ගන්න බෑ. දැන් ඉස්සෙල්ලා මම ගත්තේ තප්පර 12යි කියලා අර්ධ ජීව කාලේ. එතකොට t half වට කීයක් ගියත් අර්ධ ජීව කාලේ තප්පර 12ම තමයි. පැහැදිලිද? එතකොට දැන් මේක මූලික ප්‍රතික්‍රියාවක් කියලා හිතුවොත් නම් හරිනේ 1යි ඒ නම් ඒට සාපේක්ෂව පෙළ 1යි සමස්ත පෙළත් 1යි අන්න පෙළ 1යි. හරි පැහැදිලි කියන්නේ. මූලික ප්‍රතික්‍රියාවක් වෙන්න ඕනේ කොහොමද පෙළ එක වන ප්‍රතික්‍රියාවක් වෙන්න. මූලික ප්‍රතික්‍රියාවක් නම් අපිට පුළුවන් මේ පෙළ හොයන්න නැතුව සමීකරණ දිහා බලලා කියන්නේ. කොහොම හරි මේ අර්ධ ජීව කාලේ නියතව තියෙන මතක තියාගන්න පෙළ එක වෙන ප්‍රතික්‍රියාවලින් විතරයි. පළමු පෙළ ප්‍රතික්‍රියාවලින් විතරයි. පළමු පෙළ නෙමෙයි නම් අපිට අර්ධ ජීව කාලේ නියතයි කියලා ගන්න විදියක් නැහැ. මතක තියාගන්න ඒකද මෙන්න මේකත් පොඩ්ඩක් පෙළ එක නම් ප්‍රතික්‍රියාවේ සමස්ත පෙළ එක නම් පළමු පෙළ ප්‍රතික්‍රියාවක් නම් හරිද? t half එක ගන්න පුළුවන් මෙන්න මේ සමීකරණය 0.693 බෙදීම ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවීයදී සිම්පල්ගේ ඔන්න ඔකින් ගන්න පුළුවන්. මේ ඉලක්කම මත මේක ලියන්න නම් ඉන්නේ හරි. මේ ඉලක්කම මතක තියාගන්න ගත්තත් කමක් නැහැ. කොහොම හරි t half කියලා ඉන්නේ නියතයක් මේක නියතයක්. හරි මේක ඔප්පු කරන්න නැහැ සිලබස් එකේ. මෙන්න මේ නියතය මේක නියතයක්. හරි මේක නියතයි ප්‍රතික්‍රියාව මේක වෙනස් වෙන්නේ නැහැ. හැබැයි ශීඝ්‍රතාවීයදී නියතය ප්‍රතික්‍රියාව වෙනස් වෙනවා. උෂ්ණත්වය මතෙම ඒ උෂ්ණත්වය වැඩි වෙද්දී සිම්පල් ගේ වැඩි වෙනවා නේ. ඒකට ඒව බලපුවාම නේද? එතකොට මේක මොකකටවත් වෙනස් වෙන්නේ නැහැ. මේක නියතයි. 0.69 ඇතුළේ මොකටද හැබැයි පෙළ එක ප්‍රතික්‍රියාවක් නෑ. නේද? තේරෙනවා? පළමු පෙළ ප්‍රතික්‍රියාවකදී නම් අර්ධ ජීව කාලය ආරම්භක සාන්ද්‍රණය ඉලක්කම වැදගත්ද? දැන් 100 තිබිලා 50 වුණත් 50 25 වුණත් 60 තිබිලා 30 වුණත් 80 තිබිලා 40 වුණත් නේ තියෙන ගාන ආරම්භක සාන්ද්‍රණය වැදගත් නැහැ. අර්ධ ජීව කාලයට ආරම්භක සාන්ද්‍රණය බලපාන්නේ නැහැ. පැහැදිලිද? අර්ධ ජීව කාලයට ප්‍රතික්‍රියකේ ආරම්භක සාන්ද්‍රණය බලපාන්නේ නැහැ මේ පළමු පෙළ ප්‍රතික්‍රියාව. එහෙනම් මතක තියාගන්න පළමු පෙළ ප්‍රතික්‍රියාව අර ප්‍රස්තාරයෙන් මම අන්නේ නම් මොකද්ද? අර ප්‍රස්තාරයෙන් මම එන මොන ප්‍රතික්‍රියාවද? පෙළ එක වෙන ප්‍රතික්‍රියාවද? මම මෙච්චරලා ගණන් කළේ මොනවද එතකොට? මම මෙච්චරලා අර්ධ ජීව කාලය 30 තිබිලා
15 වෙන්න ගතන කාලය ගත්තත් 100 තිබිලා 50 කරත් 60 තිබිලා 30 කරත් 80 තිබිලා 40 කරත් 120 තිබිලා 60 කරත් මොකද කරන්නේ මම ටී හාෆ් එක ඒ දීපුවාගේම නේද ගත්තේ. අර ප්‍රස්තාවෙත් මම ඒක නේද වෙන්නේ. අන්නේ ප්‍රස්තාරයේ සියල්ල වරම් වෙන්නේ මොකටද? පෙළ එකක් වුණ ප්‍රතික්‍රියාවක් නම් තමයි කීදා වැදගත්. එතකොට මම අන්තිමට කිව්වේ අර කොහොම සංකල්පෙට තේරුම් කරලා එතකොට පෙළ එක නම් තමයි අර්ධ ජීව කාලය ආරම්භක සාන්ද්‍රයෙන් ස්වායත්තය. කියන්නේ ආරම්භක සාන්ද්‍රයෙන් ඉලක්කම මොකක්ද කියන එක වැඩක් නැහැ. අර්ධ ජීව කාලය නියතයි. හරි? ඒක අර්ධ ජීව කාලය ප්‍රතික්‍රියාවට වෙනස් කොහොමද? ඒ සිම්පල් ගේ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතා නියතය ප්‍රතික්‍රියාවෙන් ප්‍රතික්‍රියාවට වෙනස් නැනේ. හරි ඒක රේඩි ගත්තා හරි. දැන් ඊළඟට යම් හැමතිස්සෙම අර්ධ ජීව කාලය නියතයක් නෙවෙයි. ඒකත් මම කියලා දෙන්නම්. සිලබස් එකේ අපිට එක උදාහරණයකට දක්වලා තින්නේ පෙළ දෙක නම් අපෙන් අහලා නැහැ, තුන නම් අහලා නැහැ, පෙළ බිඳුව නම්. පෙළ බිඳුව නම් ශුන්‍ය පෙළ නම් අතර තියාගන්න අර්ධ ජීව කාලය ස්වායත්ත නැහැ ආරම්භක සාන්ද්‍රණය. එතකොට ටී හාෆ් එන්නේ ආරම්භක සාන්ද්‍රණය. අදාළ ප්‍රතික්‍රියාවේ ආරම්භක සාන්ද්‍රණය. හරි? ආරම්භක සාන්ද්‍රණය බෙදන්න ඕනේ ශීඝ්‍රතා නියතය වගේ දෙගුණකින් 2යි කියන්නේ. හරි? එතකොට තේරෙනවා ආරම්භක සාන්ද්‍රණයේ බලපානවා කියලා ටී හාෆ් එකට. එතකොට ටී හාෆ් නියතද? නියත නැහැ. ඔන්න ඔය දෙක තමයි MCQ වලට නම් එන්නේ. පෙළ එක නම් අර රිසෝස් බුක් එකේ නිව් සිලබස් එකේ විශේෂයෙන්ම highlight කරලා තියෙනවා. එතකොට මෙහෙම අය රිසෝස් බුක් කටපාඩම් කරන්න යන්න එපා. ඒවයි තියෙන සමහරක් දේවල් පේපර් එකේ මොඩල් එකත් එක්ක මැච් වෙන්නේ නැහැ. සමහරක් දේවල් වැදගත්. එතකොට ඔයාලට තේරුමක් නැහැ නේද? වැදගත් දේ මොකද්ද? නොවැදගත් දේ මොකද්ද කියලා හොඳ අධ්‍යයනයක් කරන්න බෑ. ඒකට මේ අවශ්‍ය දේවල් ඔක්කොම බලලා කරලා ඒ මේ වැදගත් ටික ග්‍රහණය කරලා තමයි අර මම දෙන්නේ. හරි? ඒතර මම හිතන්නේ නැහැ මේ ඉලක්කම කටපාඩම් වෙලියන්නේ නෙවෙයි කියලා. අර සංකල්පය තමයි ඔයාලා බලාපොරොත්තු වෙන. පෙළ එක නම් ටී හාෆ් එකට ආරම්භක සාන්ද්‍රණය බලපාන්නේ නැහැ. එහෙනම් අර්ධ ජීව කාලේ නියතයක් අර ප්‍රස්තාරය කියන්නේ පෙළ එකක් වෙන ප්‍රතික්‍රියාවකට. හරිද? ඊට පස්සේ පෙළ ශුන්‍ය නම් බිඳුව නම් පෙළ. එතකොට ආරම්භක සාන්ද්‍රණය මත අර්ධ ජීව කාලේ වෙනස් වෙනවා. වෙනවනේ මේක. එතකොට අර්ධ ජීව කාලේ නියතයක් වෙන්නේ නැහැ. හරි කොහොමද තේරුම් ගන්න නැද්ද? ඔක තේරුම් ගන්න ප්‍රශ්න දෙකක් කරමු. ඊට පස්සේ එයාම ස්ට්‍රක්චර් එක ගණන් කරන එකට. එතකොට ඔයා ගන්න 2018 පේපර් එකේ තිබ්බ ඔය කතන්දරේ 2018 MCQ එක ගන්න 2018 ඔයා ගන්න MCQ එක 17 වෙනි එක 2018 ඉවර පේපර් එකේ 17 වෙනි කෙටි ප්‍රශ්න ගන්න එකේ තියෙනවා ප්‍රතික්‍රියාවක අර්ධ ආයු කාලය කියලා වගන්ති පහ. හරි? ප්‍රතික්‍රියාවක අර්ධ ආයු කාලය හැම විටම ආරම්භක සාන්ද්‍රණයෙන් ස්වායත්ත වෙන්නේ නැහැ. මම දැන් කියා දුන්නේ ඒක. හරිද? පෙළ එක නම් අයියන්න පෙළ එක නම් ටී හාෆ් එක සමානයි. හරිද? නියතයක්. බෙදීම ප්‍රතික්‍රියා ශීඝ්‍රතා නියත. පෙළ ශුන්‍ය නම් ටී හාෆ් එක සමානයි. මොකද්ද? ආරම්භක සාන්ද්‍රණය. ප්‍රතික්‍රියාවේ ආරම්භක සාන්ද්‍රණය. ප්‍රතික්‍රියාවේ ආරම්භක සාන්ද්‍රණය බෙදන්න ඕනේ 2යි කියවලින් නේ. පැහැදිලිද? එතකොට ඔයාලට තේරෙනවා ඔයාලට කියන්න පුළුවන්ද ප්‍රතික්‍රියාවක අර්ධාය කාලේ හැම විටම ආරම්භක සාන්ද්‍රණය සාර්ථකයි කියලා. පෙළ එක නම් හරි. පෙළ එක නම් ආරම්භක සාන්ද්‍රණය වැදගත් වෙන්නේ නැහැ. ටී හාෆ් වලට ටී හාෆ් නියතයක්. ආරම්භක සාන්ද්‍රණය බලපන්නේ නැහැ. දැන් පෙළ බිඳුව නම් ආරම්භක සාන්ද්‍රණය පෙළට බලපන්න. මේ ටී හාෆ් එකට බලපන්න. පැහැදිලිද මේකේ? රයිට්. ඊට පස්සේ දෙවෙනි ප්‍රකාශයේ සෑම විටම ශීඝ්‍රතා නියතය මත රඳා පවතී. අපට සිලබස් එකේ ගන්න තියෙන්නේ පෙළ එක අවස්ථාවේ බිඳුව අවස්ථාවක ටී හාෆ් එක. හරි? තව ඒවා ඉගෙනුවා වුණත් ඒ හැම ප්‍රකාශනයකටම සිම්පල් කියනවා. එනද ප්‍රතික්‍රියාවට ලාක්ෂණික වෙච්ච ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතා නියතය එනව නේද? මොන ටී හාෆ් ගත්තත් සිම්පල් කියනව නේද? එහෙනම් ඕනම අර්ධ ජීව කාලයක් සම්බන්ධ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතා නියතය බලපානවාමයි හැම විටම. උෂ්ණත්වය ඔය උෂ්ණත්වයත් හැම විටම බලපාන මොකද? උෂ්ණත්වය වැඩි වුණොත් ප්‍රතික්‍රියාව ශීඝ්‍රතා නියතය වැඩි වෙනව නේද? මම කියනවා නේද? උෂ්ණත්වය වැඩි කරද්දී ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව වැඩි වෙනදී අර ප්‍රකාශනයක ඇසුරුණක් පහදන්න පුළුවන් කියලා මම කලින් වීඩියෝ එකේදී කිව්වා. අනිවාර්යෙන් උෂ්ණත්වය වැඩි වෙද්දී ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතා නියතය සිම්පල් කී එක වැඩි වෙනවා. හරි? ඒතකොට ටී හාෆ් වෙනස් වෙනවනේ. පැහැදිලිද? එහෙනම් අනිවාර්යයෙන්ම ඕනම ටී හාෆ් එකකට සිම්පල් කේ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතා නියතය බලපාන හින්දා ශීඝ්‍රතා නියතය උෂ්ණත්වය බලපාන හින්දා ඒතකොට උෂ්ණත්වය මත මේ ටී හාෆ් එක වෙනස් වෙනවා. හරි? කොහොමද උෂ්ණත්වය මත ප්‍රතික්‍රියාව ටී හාෆ් එක වෙනස් වෙන්නේ? ඒතකොට බලන්න ප්‍රතික්‍රියාවක අර්ධ ආයු කාලය හැම විටම ශීඝ්‍රතා නියතය මත රඳාපවතී. ඔව් සිම්පල් කේ එක නම් බලපාන ටී හාෆ් එක ගන්න. ඒතර හැම වෙලේම උෂ්ණත්වය මත රඳාපවතී කියන්න පුළුවන් නේ.
සිම්පල් K වලට උෂ්ණත්වය බලපානවා. ඒතර උෂ්ණත්වය තව ආකාරයෙන් T half වලට බලපානවා නේ. එතකොට දෙවෙනි ප්‍රකාශය නම් කිසිම අවුලක් නැහැ නමුත් කෝකටත් හොඳයි. අනිත් ටික කියලා බලමු. හැම වෙලේම පෙලින් ස්වායත්තවේ. එහෙම කියන්න බෑනේ. පෙළ බලපාන මොකක්ද කියන එක අර්ධ ජීව කාලය. පෙළත් එක්ක ස්වාධීනයි කියන්න බෑ. හැම වෙලේම උෂ්ණත්වයෙන් ස්වායත්තවේ. ඒ කොහොමද බොරුවක් නේ? උෂ්ණත්වයෙන් ස්වායත්ත වෙන්නේ නැහැ. උෂ්ණත්වය බලපාන T half වලට. ඇයි? උෂ්ණත්වය මත මේ K වෙනස් වෙනවනේ. K වෙනස් වෙද්දී T half වෙනස් වෙනවා. එතකොට උෂ්ණත්වය බලපාන ස්වායත්තනේ බලපාන. හරි. ප්‍රතික්‍රියා කාලයෙන් දෙමුනේ අනිත් බොරුවන්නේ මොකද්ද? ප්‍රතික්‍රියාවේ සාන්ද්‍රණය නැත්නම් අවුල ගන්න නැත්නම් ස්කන්ධය. ප්‍රතික්‍රියාවේ ආරම්භක ප්‍රමාණය අඩක් දක්වා අඩු වෙන ගතන කාලය තමයි අධ්‍යයන කාලය කියන්නේ. මේ ප්‍රශ්නේ එකේ තියෙන වෙන කාර්යය. හරි ඒක උත්තරය අංක දෙකනේ. අමාරු කියන ප්‍රශ්නේ. ළමයි අමාරු කියලා කියන ප්‍රශ්නයක් මේක අංක දෙක ප්‍රශ්නේ. අංක දෙක උත්තරේ නේද කොට. ඒතර මේ ප්‍රශ්නේ හරි. ඊළඟට 2018 පේපර් එකේම ගන්න අංක 38 එකත් ගොඩක් කටිය අමාරුයි කියලා කියපු ප්‍රශ්නයක්. 2018 පේපර් එකේම අංක 38. හරි. ඒකේ එක්තරා ප්‍රතික්‍රියාවක් දක්වලා තියෙනවා. හරි. ඒකේ එක්තරා ප්‍රතික්‍රියාවක් දක්වලා තියෙනවා සයික්ලෝප්‍රොපේන් ප්‍රොපීන් කියලා. හරි. ගොඩක් කට්ටිය ඉතින් ප්‍රශ්න දැක්ක ගමන් කරන්නේ නැහැ. ඇයි මේක තේරෙන්නේ නැහැ? මේ A level වල තියෙන මෙහෙමයි. සමහර ගුරුරුත් ඉඳන් ළමයි ඉඳන් මේ ගොඩක් දේවල් දැනගත්තා කියලා පේපර් ලියන්න පුළුවන් කියලා. වෙලා තියෙන්නේ ගොඩක් දැනගත්තට ලියන්න බෑ. හරි? අවශ්‍ය දේවල් ටික තර්කයක් ඇතුව දන්න කා තමයි ටිකක් අර අමාරු කියන මට්ටමේ ප්‍රශ්නත් කරගන්න. ගොඩක් දැන් මේකේ උදාහරණයක් ගත්තොත් මේ සයික්ලෝප්‍රොපේන් කියන්නේ ඉතින් සුලභව ඕගනික් වල අපි කතා කරන සංයෝගයක් නෙමෙයි. ඒකේ සූත්‍ර දැනගත්තා කියලා මේ ප්‍රශ්නේ කිසිම වැඩක් නැහැ. ඒ කිසිම දෙයක් අවශ්‍ය නැහැ උත්තරේ දාන්න. අර ඕගොල්ලෝ වෙලා ඉතින් බොරුවට බලන මේක දැක්කම අම්මෝ සයික්ලෝප්‍රොපේන් මට බෑ කියලා කියනවා. ඒක බලන්න 2018 38 ප්‍රශ්නේ ඔය සූත්‍ර මොකක්වත් ඕනේ නැහැ. ඔය ප්‍රතික්‍රියාව සම්බන්ධ උඩින්ම කියන මේක මූලික ප්‍රතික්‍රියාවක්. මූලික ප්‍රතික්‍රියාවක් නම් පෙළ සමානයි මොකටද? තුලිත සමීකරණේ තුලිත ඉලක්කම ස්ටොයිකියෝමෙට්‍රික සමූහකය. ඉතින් තුලිත කරන මේ සූත්‍ර දාන්න ඉන්නොත් නෑ වඩා ස්පේනවනේ මේ. සයික්ලෝප්‍රොපේන් අණු කීයක්ද? එකනේ තියෙන්නේ ඉතින් දෙකයි සයික්ලෝප්‍රොපේන් කියලා නෑනේ. මේකේ සූත්‍රය වැඩක් නෑනේ මොකක්ද කියලා අපට හරිද? මේකේ සූත්‍රය අපට වැඩක් නෑනේ මොකද උනත් මේවා අණු එකනේ වෙන්නේ. තුනක් සයික්ලෝප්‍රොපේන් එහෙම නෑනේ. එහෙනම් මේවා එකයි. මේ දෙකකින් මේවා එකක් එතකොට දෙනවද කියන්නේ? එතකොට සයික්ලෝප්‍රොපේන් අණු එකයි. මූලික ප්‍රතික්‍රියාවදී පෙළ බලනවද? නෑ. මූලික ප්‍රතික්‍රියාවදී පෙළ සමානයි අනුගතාවයට. ඒ කියන්නේ වම් පැත්තේ තියෙන අණු ගන්න. ඒ කියන්නේ ස්ටොයිකියෝමෙට්‍රික සම්මුණයකට පෙළ සමානයි. හරිද? එක අණුවයි මේ ප්‍රතික්‍රියාවට සහභාගී වෙලා තියෙන්නේ. එහෙනම් ඒක අණුක ප්‍රතික්‍රියාව. අනුගතාවය එකයි. මතකනේ? මෙන්න දෙකක් සයික්ලෝප්‍රොපේන් නම් අනුගතාවය දෙකයි පෙළක් දෙකයි නේ. මතකනේ මූලික ප්‍රතික්‍රියාවදී පෙළ සමස්ත පෙළ සමානයි අනුගතාවයට. මූලික ප්‍රතික්‍රියාවදී සමස්ත පෙළ අනුගතාවයට සමානයි කියලා කියනවනේ කලින්. එතකොට මේකේ පෙළ ගත්තොත් එකයි අනුගතාවයත් එකයි. පැහැදිලි නේද? ඕනනම් එකයි ඒක අනුග ප්‍රතික්‍රියාව. අනුගතාවය එකයි. අනුගතාවය දෙක නම් ද්වි අනුග ප්‍රතික්‍රියාව. හරි? අනුගතාවය තුන නම් ත්‍රි අනුග ප්‍රතික්‍රියාව. එහෙනම් නම් දාන්න පුළුවන් වුණා. ඒ නම්බරට බය වෙන්න එපා. හරිද? එතකොට ඔයාලට තේරෙනවා මේ ප්‍රකාශ ටික බලමු. ඒතර පෙළ එකයි නේ. මූලික ප්‍රතික්‍රියාවකින් තමයි මේකේ සයික්ලෝප්‍රොපේන් නම් එකේ. හින්දා පෙළ එකයි. ඒතර පළමු පෙළ ප්‍රතික්‍රියාව. බලමු පළවෙනි ප්‍රකාශය. අර්ධායනික කාලයේ සයික්ලෝප්‍රොපේන් සාන්ද්‍රණය මත රඳාපවතී. බොරුවක් නේ. පළමු පෙළ ප්‍රතික්‍රියාවකදී T half කියන්නේ මොකද්ද? 0.69 බෙදීම සිම්පල් කේ. එතකොට ඒකට ආරම්භ සාන්ද්‍රණය බලපන්න නැහැ නේද? මේ ආරම්භ ප්‍රතික්‍රියාවේ සාන්ද්‍රණය පෙළ එකින්දා පෙළ එකකට ප්‍රතික්‍රියාවකදී ප්‍රතික්‍රියාවේ සාන්ද්‍රණය බලපන්න නැහැ T half වල. එහෙනම් වැරදි. රඳාපවතින්නේ නැහැ. ඒක වැරදි. B වලේ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව ප්‍රොපීන් සාන්ද්‍රණය මත රඳා නොපවතී. ප්‍රොපීන් කියන්නේ මේ දකුණු පැත්තේ කරලා බලපන්නේ නැහැ. ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාව ප්‍රකාශනය මොකද්ද මේ කියන්නේ? R සමානයි සිම්පල් K වාරයක් සයික්ලෝප්‍රොපීන්ගේ පළවෙනි බලය මොකද පෙළ එකකින් ඉන්න. නේද? ශීඝ්‍රතාව ප්‍රකාශනයේ R සමානයි සිම්පල් K වාරයක් සයික්ලෝප්‍රොපීන්. සයික්ලෝප්‍රොපේන්ගේ පළවෙනි බලයෙන් හරි ඔච්චරයි නේද? ඒතකොට මේ ප්‍රොපීන් කියන්නේ ඵලයනේ. ඵලයේ සංක්‍රමණ මේ ශීඝ්‍රතාව ප්‍රකාශනයේ R වලට බලපන්නේ නේ. හරි බලපන්නේ තමයි. නොපවතී තියෙන්නේ හරි. C සක්‍රීය ශක්තියට වඩා වැඩි ශක්තියක් සැදී මෙන්න මේගොල්ලෝගේ සයික්ලෝප්‍රොපේන්ගේ අනුභාගය. කියන්නේ සක්‍රීය ශක්තිය ඉක්ම වූ ප්‍රතික්‍රියා කරන පංගුව. අනුභාගය. උෂ්ණත්වය සමග වැඩි වෙයි. උෂ්ණත්වය වැඩි වීමේදී වැඩි වෙයි. හරිනේ මතකනේ? උෂ්ණත්වය වැඩි වෙද්දී සමස්ත ගැටුම් ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට සක්‍රීය ශක්තිය ඉක්ම වූ අනුභාගය අනුප්‍රසදේ වැඩි වෙනවා නේද? හරි නේද? එතකොට
මොකද පොදුවේ අණු වල චාලක හැකියාව උෂ්ණත්වය වැඩි වෙනවනේ. පොදුවේ අණු වල චාලක හැකියාව වෙනවා සමස්ත ගැටුම් ප්‍රමාණයටලා එතන මොකද වෙන්නේ? ඉබේම සක්‍රීය ශක් මුළු අණු ගාන වෙනසක් නැහැ. රත් කරාම ප්‍රතික්‍රියා මිශ්‍රණයක් රත් කරනවා. එතකොට උෂ්ණත්වය වැඩි කරාම මුළු අණු ගානේ කිසි වෙනසක් නැහැ. හැබැයි අණු වල මේ චාලක හැකියාව වැඩි වෙනවා. චාලක ශක්තිය වැඩි වෙනවා. එතකොට ඉබේම සක්‍රීය ශක්තිය ඉක්මු අනුපාංගුව අනුභාගය වැඩි වෙනවා. මේ කිසි ප්‍රශ්නයක් නැහැ ඒක හරියි. D මේ ප්‍රතික්‍රියාව දී අණු ගැටුමක් නෑ වැඩි අණුකතාව දෙක නෙවෙයි එකයි එක අණුවයි දින්නේ ඔය ස්පේනනේ සයික්ලෝට්‍රෝපේන් එකයි දින්නේ එතකොට මේක ඒක අණු ගැටුමක් කියන්නේ අණුකතාව එකයි නේ එහෙනම් උත්තරේ B හරි C හරිනේ B හා C දෙකම හරි උත්තරයන්ක දෙක එතකොට නේ B හා C නිවැරදි උත්තරයන්ක දෙකේ දැකනේ මේ අමාරු කිය පේන ප්‍රශ්නයක් ඒ ගොඩාක් ළමයින් එහෙම කියන්නේ මේක තේරෙන්නේ නැහැ එහෙම කියලා ඉතින් මේ නම් වලට බලලා තියෙන බොරු නම් වල හරි තීන දැනුමින් ගේව ගන්න පුළුවන් හරි එතකොට මම ඕනනම් කියන්න මේ සූත්‍ර ප්‍රොපීන් නම් ඕගනික් වලදී ප්‍රොප් කියන්නේ කාබන් 3ක් හරිද කාබන් 3 ඇල්කීන යන කවුරුනම් වශයෙන් හිට ඕනනම් මම කියනවා හරිද සයික්ලෝප්‍රොප් කියන්නේ කාබන් 3ක් ඉන්න සයික්ලෝ කියන්නේ රවුමඩින් වලින් ඉන්නේ මේ වගේම නම් අපිට මේවා ගැන උගන්වන්න ඕගනික් වල නැහැ හරි නිකම් ඔය නම් එහෙම මෙන් කලතුරෙන් ඇහෙන්න පුළුවන් හරිද ඔන්න ඔකට තමයි මේ සයික්ලෝ ප්‍රොපේන් කියලා කියන්නේ හරි සයික්ලෝ කියන්නේ රවුමඩින් ඉන්නවා කියන එක තුන් දෙනා සම්බන්ධ වෙලා කියන්නේ හරි ප්‍රොප් කියන්නේ කාබන් 3ක් කියන්නේ. ඉතින් වැඩකට ඇති දේවල් නෙමෙයි මේවා. මේවට ඔයා බය වෙන්න එපා. හරි. මේවා නම් ඉතින් ඕගනික් වලදී ප්‍රොපීන් ගන්න නම දැක්කම ලියන්න පුළුවන් වෙන්න ඕනේ. මේක වැඩක් නැහැ. හරි. එතකොට යන්නේ ඊගා ප්‍රශ්නෙක ඊගාම රචනා ප්‍රශ්නෙක ඉදුගත රචනා ප්‍රශ්නෙක කොටසක් කියා දෙනවා. අන්න ඒකේ තමයි ඉතිහාසයේ ලැබුණු චාලක රසායනයේ අමාරු ප්‍රශ්න කියලා වර්ගීකරණය වෙන්නේ. බලමු එක 2015 ආරෝගය. 2015 චාලක රසායනයේ ප්‍රශ්නේ ස්ට්‍රක්චර් එක. හරි. ඒ කියන්නේ ගොඩක් ළමයි මේ වගේ එකක් දැක්කට පස්සේ ප්‍රශ්නේ අත තියන්නේවත් නැහැ. ගොඩක් අය ලකුණු 100න් 10යි 20යි 30යි යොමු කරන මේ ප්‍රශ්න වලට ගොඩක් අය ලියන්නේ නැහැ. හරි. මම නෙමෙයි කියන්නේ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ ඇගීම් වාර්තාව කියලා එනවනේ. 2015 වල ඔය ප්‍රශ්න ගැන කියලා තිබ්බා. ඔය ප්‍රශ්නේ ලියපු ළමයි ස්ට්‍රක්චර් එක අනිවාර්යෙන් ලියනවනේ. ඒ ලියපු මුළු ප්‍රමාණය 150කට ආසන්න ප්‍රමාණයකට ලකුණු 25ට අඩුයි. 125ට අඩුයි කියන්නේ මුල් ටිකවත් කරලා නැහැ කියන්නේ. හරි. ඉතාලම සරල ප්‍රශ්නයක් මුල් ටික. ලකුණු 70ක් තියෙන මුල් ටිකට ඒ 70ම ගන්න පුළුවන් ඉතාලම සරල දෙයක්. ඉතින් තේරෙන මේ පාඩම කොච්චර ලංකාව පුරා කට්ටිය මේ පාඩම කොච්චර අනාගතද කියන අවුල්ද කියන. හරි. දැන් මේක ලස්සනට කරා ඕනනම් ආයෙ පාරක් වීඩියෝ සෙට් එක මුලින්ම බලන්න. ඒ බලලා අනිවාර්යෙන්ම වාට චාලක රචනයේ ප්‍රශ්නකට අත තියාගන්න පුළුවන්. අර ව්‍යාප්ති සංගුණ කිය. තව ඉස්සරහ පාඩම මම සම්තුලිතතාව ඒව දාලා කරපුවා ඔක්කොම තනියෙන් තාම කරන්න බෑ. මම ඒව කරාට පස්සේ ඒකත් කියලා දෙන්නම් මේ අමාරු ටික. හරි. දැන් මේක තමයි අමාරු ප්‍රශ්න කියලා වර්ග කරන්න වෙන්නේ. ඒක අන්තිම ටික. ඒ කියන්නේ මුල් ටික නම් ගොඩක් ලේසි. වගුවක් දීලා තියෙනවා. වගුවක් දීලා කියනවා ශීඝ්‍රතාව සොයන්නේ කියලා. හරිද? එතකොට ඒකත් බොහොම සිම්පල්ම විදිහ එකක් තමයි දීලා තියෙන්නේ. හරි? මූලික ප්‍රතික්‍රියාවක් එහෙම කියලා නෑ හොඳේ. එක්තරා ප්‍රතික්‍රියාවක් කියලා පෙළ ස්ටොයිකියෝමෙට්‍රිකාගෙන් මුලින් සමීකරණය ලකුණෙන් කියන්නේ නෑ මූලික ප්‍රතික්‍රියාවක් එහෙම කියලා නෑ නිකන් එක්තරා ප්‍රතික්‍රියාවක් දක්වලා දිනවලු. වගුවක් තියෙනවා වගුව හොඳට බලන්න. ඒතර වගුවේ මොකක්ද කියන්නේ? මුලින්ම කියනවා අවස්ථා හතරේදී R1 R2 R3 R4 කියලා ප්‍රතික්‍රියා සීඝ්‍රතාව හතර ගන්න කියලා. මොන්ටිසෝරි ගණනක් ඒ ටික. හරි? එතකොට ඔයා දන්නව නේද? දත්ත වගේ තියෙනවා මොකද්ද? කාලය ඕනේ. මතකනේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව හොයන්න කාලය ඕනේ. තව මොකක්ද ඕනේ? එක්කෝ ප්‍රතික්‍රියක වැයවෙච්ච ප්‍රමාණයක්. ප්‍රතික්‍රියක වල සාන්ද්‍රණය වෙනසක්. නැත්නම් ඵල හැදිච්ච ප්‍රමාණයක්. ඵල ආරම්භෙදී නෑ යම් කාලයකට පස්සේ මෙච්චර ඵලයක්. ඵල වල සාන්ද්‍රණ වෙනසක්. මේ ඕනේ මතකද ප්‍රකාශන ලිව්වා. හරිද? මෙතන මේ සාන්ද්‍රණ වෙනස තමයි ඩෙල්ටා කියලා දාලා තියෙන්නේ. මතකද? ඕනම් ප්‍රතික්‍රියක වැයවීමට සාපේක්ෂව ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව හොයන්න පුළුවන්. නැත්නම් ඵල සෑදෙන ශීඝ්‍රතාවයට සාපේක්ෂව ප්‍රතික්‍රියාවේ පෙළ හොයන්න පුළුවන් නේද? එතකොට ඔය ඩෙල්ටා කියලා දාලා තියෙන වෙනසනේ. මෙතන අරන් තියෙන පදේ බලන්න වගේ හොඳට ඩෙල්ටා A නේද? ඔය ඩෙල්ටා A නෝට් කියලා දාන්නේ ඒකේ වෙනස කියන්නේ. හරි. ආරම්භකයේ සාන්ද්‍රණය කොච්චරකින් වෙනස් වෙනවද කියලා ඩෙල්ටා A නෝට් කියලා දාලා තියෙනවා. එතකොට එහෙනම් මතක් කරගන්න ශීඝ්‍රතා ප්‍රකාශනයක මෙතන ගත්තොත් R සමානයි. හරි? අපිට මතකද වැය වෙන කට්ටිය ඉස්සරහින් ඍණ දැම්මා. වැය වෙන කට්ටිය ඉස්සරහින් ඍණ දැම්මා මතකද? හරි? ඩෙල්ටා A ඒකේ සාන්ද්‍රණය වෙනස. දෙදීම ඩෙල්ටා T නේද? MP කණ්ඩි ගන්න පුළුවන් ඕනේ ප්‍රකාශනය. හරිද? එතකොට 1යි A හින්දා පරස්පරිත වෙන එක නේද?
අපිට ඕන b වලට සාපේක්ෂව ගන්න කරන කොහොමද උත්තරේ එන්නේ? මේක සමානයි කොහොමද? b ගේ සාන්ද්‍රණ වෙනස බෙදීම ඩෙල්ටා t. එතකොට කොහොමද මේ සම්බන්ධතාව? 5යි b හින්දා 5න් එකක් තමයි ගන්න ඕනේ නේ. පැහැදිලිද? ඍණ දැම්ම එක මතකද ඔයාලට? ඍණ දැම්මේ වම් පැත්තේ කට්ටිය ඉස්සරහයි නේ. සීක්‍රට් මේ වගේ සම්බන්ධතාව ලියනකොට. හරි වීඩියෝස් දෙකක් වගේ කලින් බලන්න. ඍණ දැම්මේ වම් පැත්තේ කට්ටිය දයන බව සංකේතවත් කරනවා. දකුණු පැත්තේ කට්ටිය නම් ධන නේ. එතකොට ඩෙල්ටා සාන්ද්‍රණය වෙනස d ගේ බෙදීම ඩෙල්ටා t යට 3 නම් 3 න් 1 නේ. e 3 නම් 3 න් 1යි e සාන්ද්‍රණය වෙනස බෙදීම t නේ. එහෙම නේ සම්බන්ධතාව මේ පස් දෙනාට සාපේක්ෂව ලියන්න පුළුවන් නේද? මේ පස් දෙනාටම සාපේක්ෂව ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවට හොයන්න පුළුවන්. ඒ කොහොමවත් එන්නේ එක මුත්‍රාක එක r. පැහැදිලිද? එතකොට a ට සාපේක්ෂව හොයන්න පුළුවන්. මේ රෑයකට සාපේක්ෂව b රෑයකට සාපේක්ෂව පුළුවන්. මම තවත් දිගට ලිව්වේ නැහැ. c රෑයම නම් කොහොමද 6 එකක් ඩෙල්ටා c බෙදීම ඩෙල්ටා t. d නම් 3 එකක් ඩෙල්ටා d බෙදීම ඩෙල්ටා t. 3 එකක් ඩෙල්ටා e බෙදීම ඩෙල්ටා t. එහෙම ගන්න බලන්න. මේ පස් දෙනාට සාපේක්ෂව ලියන්න පුළුවන්. මේව දේවල් පහක් නේ මම දුන්නා. නම් තුමාගේ හරි තව ඉස්සරහට දිනනවා එතකොට. හරිද? දැන් ඔයාගෙන් අහලා තින්නේ a ට සාපේක්ෂව නම් හරිම ලේසියිනේ. 1යි a ඉන්න ගෙලින්ම ඩෙල්ටා a බෙදීම ඩෙල්ටා t නේ. එහෙමක් නැහැනේ. මේ ඍණ දානවද ගාන හදලා තියෙන්නේ. ඔහොම ලිව්වට අපි මේක ගාන මෙහෙම ලියලා වෙන්නන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ හරිද? හැබැයි අපි නිකන් ඉලක්කමෙන් මේක ගාන හදද්දී ඍණ කවඳලා දානවද නෑ. අතරින් මම කිව්වා ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව ප්‍රකාශනයක් සම්බන්ධතාව ලියද්දී ශීඝ්‍රතාවක සම්බන්ධතාව ලබා ගන්නකොට අපි වම් පැත්තේ කට්ටිය දයන බව සංකේත කරන ඍණ දානවා. දකුණු පැත්තේ කට්ටිය අලුතෙන් හැදෙන ඉන්න සංකේත කරන ධන දානවා. හරිද? හැබැයි අපි ඉලක්කමෙන් ගානකට ආදේශ කරද්දී ඍණ කියලා කියන්නේ නැහැ කවදාවත්. අන්න ඒකවල ඔය ඉලක්කමෙන් මොකද කරන්න ඕනේ? a ගේ සාන්ද්‍රණ වෙනස ඩෙල්ටා c නේ කන්සන්ට්‍රේෂන් එකේ වෙනස. කියන එක දීලා දෙන කෙලින්ම 0.59 r1 0.4 හරි? ගන්න දෙසිමෙන්ටර් මවුල. තප්පර කොච්චරද? තප්පර 50. මේක මා බෙදලා උත්තරේ ගන්න. තප්පරයට ගන්න දෙසිමෙන්ටර් මවුල උත්තරේ ගන්න. ඔය වගේ r1 r2 r4 r5 හොයන්න. නිකම් මේ උත්තරේ ගන්න විදිය පෙන්නන එකක් තියෙන නෑ ඉතින්. ඉතින් ගන්න බැරි උත්තරේ රසුල් කරලා ගන්න ඔයා ලියන්න ඕන. හරිද? කෙලින්ම r1 කියන්නේ 0.04 ඒ කාලය 50න් බෙදන්න. r2 0.96 සාන්ද්‍ර වෙනස තප්පර 60 කාලයෙන් බෙදන්න. ඉතින් උත්තර r1 r2 r4 ගන්න පුළුවන්. මම ඒවා ලියන්නේ නැහැ හරි. මම මට මේක කරන්න ඕනේ. මේක අන්තිම ටික අමාරු ටික. මම කිව්වේ ඉතිහාසයේ අමාරු ප්‍රශ්න කොටස කියලා. අන්තිමට ඉතින් මේක නෙමෙයි. මේක පටවේ සින්නේ ටික. හරිද? එතකොට ඒක හරියට මම කියන්නේ නැහැ. ඊට පස්සේ ශීඝ්‍රතා ප්‍රකාශනය ලියන්නලු a ගේ පෙළ සිම්පල් a b ගේ b c ගේ c මාර්ග වෙන ශීඝ්‍රතා වචනේ කියන මම ලියන්නේ නැහැ. r සමානයි සිම්පල් k වාරයක් a ගේ සිම්පල් a b ගේ සිම්පල් b c ගේ සිම්පල් c එහෙම කියන්න පුළුවන් නේ. මේ පෙළ ස්ටොකියුමෙටිකල් සම්මුතියෙන් ගන්න බෑ. මොකද මූලික ප්‍රතික්‍රියාවක් කියලා නැහැ. මේක හොයලා බලන්න ඕනේ නැහැ මොන. ඊට පස්සේ චාලක රසායන මුළු වීඩියෝ දෙවෙනි වීඩියෝ කොනනම් බලනවාට අමතක නම් නේද? r1 r2 r3 r4 වගුවෙන් ගත්තා. වගුවෙන් ලියලා ගත්තා. ඊට පස්සේ ඔය අවස්ථා හතරට ප්‍රතික්‍රියා හතරක් එකතු මේ මොනවද ප්‍රකාශන හතරක් ලියා ගන්න ඕනේ. පොදු ප්‍රකාශනයේ ඉන්නේ r සමානයි සිම්පල් k වාරයක් a ගේ a වෙනි බලය b ගේ b වෙනි බලය c ගේ c වෙනි බලය කියලා ප්‍රකාශන ලියා ගන්න පුළුවන් නේ. ඒවට ආදේශ කරනවා ඉලක්කම් ආරම්භක සාන්ද්‍රය a b c ගේ සාන්ද්‍රණයි r1 2 3 4 හොයපයි ආදේශ කරලා 1 2 3 4 කියලා අවස්ථා හතරක් ලියන්න. ඊට දෙන්න බෙදලා පුළුවන් ඔයාලට මේ සිම්පල් a සිම්පල් b සිම්පල් c කියලා හොයලා අන්න සමස්ත ප්‍රකාශනය ලියන්න. හරිද? මොකද්ද මුළු පෙළ කියන්නේ ඒක අරහලා තියෙන්නේ. සමස්ත පෙළ කියන්නේ සිම්පල් a සිම්පල් b සිම්පල් c එකතුවනේ. සිම්පල් k හොයන්න බැරිද? පෙළවල් ටික හොයාගත්තට පස්සේ කැමති ඕනම අවස්ථා හතරක් අපි ගත්තානේ. ආදේශ කරලා සිම්පල් k හොයන්න. ගියමනේ ලකුණු 70. ඒක ලකුණු 70 මේ ශ්‍රී ලංකා ජනගහනය අරගෙන නැහැ. කොතනද අවුල තියෙන්නේ? අවුල 75ක් තියෙන ගුරුවරුන්ගේ. මොකද මේච්චර මේ ලේසි දේවල් මෙන්න මේ සයිස් කියන්නේ. හරි? මහා ලොකු කරලා මහා බැලෑරුම් ස්ටයිල් එකට කිව්වම ළමයින්ට තේරෙන්නේ නැහැ. හරි ඕගොල්ලෝගේ අතේ තරදක් තියෙනවා. මොකද්ද? ඕගොල්ලෝ ඉල්ලන්නේ බැලෑරුම් සරේ. ඕගොල්ලෝ මේ වගේ සරලව කියනකට කැමති නැහැ. ඕගොල්ලන්ට මහා ලොකු දෙයක්. ඒක ඕගොල්ලෝගේ මනස හැඩගස්සපු විදිහේ කෙනෙක් පුද්ගලයෙක් විසි. හරි? දැන් තන කොච්චර සරලද කියන්නේ? මේ වීඩියෝස් 10 ලැබුවා නම්. හරිද? අද දා මේ ප්‍රශ්නේ මම කරන්න කලින් දඩි පිටි කාලා ඔයාලා බලන්න. මේ ලකුණු 70ක් කොටසක්. ලකුණු 70ක් මේ 70 කියම නේද ගන්න පුළුවන්. නමුත් 2015 උසස් පෙළ විභාගෙදී අර වෙනද ළමයි මේ විදිහට නැහැ. හරි? එතකොට මේවා අමාරුයි කියනවා නිකන් බොරු මතයක් තියෙන විදිහ අපෝ චාලක රසායන හරියන්නේ නැහැ. එහෙම ගන්න දැන් මේ වීඩියෝස් 10 බැලුවා නම් අර බොහොම සරලව මේ සංකල්ප තේරුම් ගත්තා නම් පාස් පේපර්ස් කරලා ප්‍රැක්ටිස් කරනවා නම් තමන් තනියම. දැන් මට මෙතන ඔක්කොම ටික කරන්න බෑ. හරි? එතකොට මේ දැන් දෙනවා කොච්චර ලේසිද කියන්නේ. බොරුව නැහැ කිස් B කොට සමානයි. ලකුණු 100න් 70ක් ගොඩක් ලේසි සාමාන්‍ය මට්ටමේ ළමයට ගන්න පුළුවන්. ඉතුරු ලකුණු 30 ගන්න අන්න සාමාන්‍ය මට්ටමෙන් එන්න බෑ. ටිකක් එහාට හිතන්න ඕන. හරි?
එතකොට එතනින් එහාට කියා දෙන්නම්. ටිකක් වෙලා වරන් ඉපිට කියලා තමයි එතනින් එහාට ටික. අමාරුයින් ගන්න. තවත් පරීක්ෂණයකදී ඔන්න ඔය ප්‍රතික්‍රියාවම තවත් පරීක්ෂණයක් කරා. හරි. එතනදී ඔන්න ඔය ABC කියන කට්ටියගේ සාන්ද්‍රණ දීලා දෙනවා මෙහෙම. හරි අර ප්‍රතික්‍රියාවමයි. මම නිකන් ඕනෑ කියලා කියන්න. හරි. අර ඉන්ධන පහළ B ඒකම තමයි. කලින් ප්‍රතික්‍රියාව කරාලු. කලින් ප්‍රතික්‍රියාව කරලා දිනවා. වෙනත් පරීක්ෂණයක් කරයි. එතකොට මෙන්න මේ ආරම්භක ඒකේ සාන්ද්‍රණය තමයි A0 කියලා දෙන්න තියෙන්නේ. A0 කියලා දෙන්නේ ආරම්භකයේ සාන්ද්‍රණය කියලා දෙනවා. එකවර දාන්න තමයි කියලා. මේ නෝට් එකේ ඒගොල්ලෝ නිකන් ඒගොල්ලෝ කොන්දකින් දාගන්න මම ගණන් ගන්න බෑ බලන් ගන්න යන්නේ පහළද. එහෙනම් දාලා දිනවා. ඒකේ ආරම්භ සාන්ද්‍රණය කියලා. හරි. එක වාරයක් 10ක් 3යි. MOL DM විතර මම කෙටින් කැපිටල් එකෙන් ගන්න. හරි. ඊට පස්සේ B 1යි C 2යි. ආරම්භක සාන්ද්‍රණ එකේ කියනවා. ඒතර පොඩි තියරියක් දෙනවා මම ඒක ඊට කලින් කිව්වේ නෑ මොකද ඒක කියන්නේ කියනවා ඔක්කොම ටික අවුල් ගිහලා අච්චාරුවක් වෙන හින්දා මම ඒක මෙතනදී කියන්න බලාගෙන බලන්න නොකියාවේ උනම ඒක මෙතනදී කියන්නම් මොකද මේ ඒක ගොඩාක් වැදගත් කාරණයක් නෙමෙයි ඒක නිතරමාන කාරණයක් නෙමෙයි. නමුත් දැන් මේ කොටසේ උත්තරේ හිතද්දී යන්නේ කතන්දරේ ඕන වෙනවා. දැන් ඔයාලට පේන්නේ නැද්ද මේගොල්ලෝ මේ මිශ්‍ර කරද්දී ආරම්භක සාන්ද්‍රණ අතර ලොකු වෙනසක් පේන්නේ නැද්ද? මෙතන එකක් MOLD විතර මෙයාගේ දෙකක් MOLD විතර මෙයා ඊට වඩා 10 ගුණයක් විතර පොඩි 0.01යි. පැහැදිලිද? එතකොට මේගොල්ලෝ ගොඩක් හිටියා කියලා මෙයා නැතුව ප්‍රතික්‍රියා වෙන්න බෑනේ. පැහැදිලිද? එතකොට මේගොල්ලෝ මහා ගොඩක් හිටියා කියලා මෙයා ඉච්චර නැහැනේ. එහෙනම් මෙයා ඉන්න ටිකට ගැළපෙන තමයි මෙතනින් ප්‍රතික්‍රියා වෙන්නේ. පැහැදිලිද? මොකද මෙයා 100% ඉවරනෝදින් ප්‍රතික්‍රියා ඉවරයි. පැහැදිලිද? ඒතර මෙයා ටිකයි ඉන්නේ මේගොල්ලෝ ඕනවට වඩා වැඩි. ඔන්න ඔයගේ එක ප්‍රතික්‍රියකයකට වඩා අනිත් ප්‍රතික්‍රියක එකක් හෝ දෙකක් ඕනවට වඩා වැඩි නම් මේවා ඉතා විශාලයි. හරි? එතකොට මෙයාට සාපේක්ෂව හිතන්නකො මේ 0.001ක ඉවරනවා කියලා. ඝන ඩෙසිමීටරයක් තුළ මවුල 0.001කට B අවශ්‍ය දෙකට පහනේ 0.005යි. ඒත් මහා විශාල ප්‍රමාණයක් තියෙනවානේ. ඊට මෙයාගෙන් අඩු වෙන ප්‍රමාණය ඉතාමත් කුඩායි. කියන්නේ මේකෝනේ සාන්ද්‍රණ නිකන් වෙනස් වෙන්නේ නැහැ වගේ තමයි. ඇයි? ආරම්භයේදී අනවශ්‍ය ලෙස ඉහළ ප්‍රමාණයකින් මේ දෙන්න තියෙනවා. එතකොට මෙයාගෙන් ටිකයි වැය වෙන ප්‍රතික්‍රියාව. මොකද මෙයාට සාපේක්ෂව වැය වෙන්නේ ඇයි? මේක නා බොහොම පොඩ්ඩයි. දැන් මෙයා මවුලයක් තිබ්බ කියලා මෙයා මවුල 0.01 ගන්න තියෙන්නේ. ඒක ගොඩක් පොඩිනේ මේගොල්ලන්ට නම් මේගොල්ලෝ. පැහැදිලිද? එහෙනම් ප්‍රතික්‍රියාවට ඒ වැය වෙනවා BC වැය වෙනවා ඊට සාපේක්ෂව අනුපාතයෙන් කරපහම අනුපාතයෙන් මෙයා එක නම් මෙයා 5ක් මෙයා 10ක් නම් මෙයා 50ක් නේ මෙයා 0.01 යනවා මෙයා 0.05 යන්නේ බලන්න මේ ඔක්කොම ටික වැය වුණා ගන්න ඩෙසිමීටරයට අතු පරිමාව ගන්න ඩෙසිමීටර තුන මොකද 0.01 නේ එහෙනම් මෙයා 0.01කට මෙයා 0.05 යනවා 0.05ට මේක ඔච්චර ලොකුද ඒ කියන්නේ වැය වෙන ගාන නොසලකා හරින්න පුළුවන් තරම් කුඩා කියලා මොකද මේවා ගොඩක් වැඩි යන්නේ ඔයගේ ඊළඟ මතක තියාගන්න එක ප්‍රතික්‍රියකයකට වඩා අනිත් ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණය ගොඩාක් වැඩි නම් ඒ ගොඩාක් වැඩි කට්ටියගේ සාන්ද්‍රණය ශීඝ්‍රතාවට බලපාන්නේ නැහැ. ඊටාම සුළු වශයෙන් තමයි බලපාන්නේ. හේතුව මේවා මේ තිබ්බ සාන්ද්‍රණය වගේ තමයි ටිකක් වෙලා ගියත්. ඇයි? බොහොම සුළු ප්‍රමාණයක් වැයෙන්නේ. මෙයාගේ ආරම්භක සාන්ද්‍රණයට ආසන්නයි විනාඩි කිහිපයක් ගියාට පස්සෙත් එයාගේ සාන්ද්‍රණය. මොකද ලොකු ඉලක්කමක් තියෙනවා. පැහැදිලිද? උදාහරණයක් මෙහෙම හිතන්නකෝ. ඔන්න එක්කෙනෙක් ළඟ රුපියල් කෝටියක් තියෙනවා. හරි? තව කෙනෙක් ළඟ රුපියල් 1000යි තියෙනවා. මේ දෙන්නම රුපියල් 100 වියදම් කරන දවසකට. එතකොට රුපියල් කෝටියෙන් රුපියල් 100 වියදම් කරලා කොච්චර කලක් යනවද ඒ කෝටියෙන් හින්දෙන්නේ නැහැ. තේරෙනවද මේ කියන්නේ? රුපියල් කෝටියක් තියෙන මිනිස්සේ රුපියල් 100 දවසකට රුපියල් 100 ගන්න වියදම් කර යනවා. රුපියල් 1000ක් තියෙන මිනිස්සෙක්ගේ රුපියල් 100 වියදම් කරාම දවස් 10කදී කීයක් නෑ යාගා. හරි අරයගාව තිබ්බ කෝටිය වෙනස් වෙලාද? ඔය චූට්ටක් අඩුලෙක් ගණන් ගන්න පුළුවන් තේරෙනවද මේ කියන බඩ? අන්න ඔය සිද්ධියක් මෙතන තියෙනවා. එක ප්‍රතික්‍රියකයකට සාපේක්ෂව අනිත් ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණය ගොඩාක් වැඩි නම් එයා වැය වුණාට ඒක දැනෙන්නේ නැහැ. ඒතර එයාගේ සාන්ද්‍රණය නිකන් නියතයි වගේ. එතකොට මේගොල්ලෝ මේ සාන්ද්‍රණ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවට බලපෑම් කරන්නේ නැහැ වගේ. ඔන්න ඒ සංකල්ප තමයි අහලා තියෙන්නේ. හරිද?
එතකොට ආට ආවනේ අපි සීග්‍රා ප්‍රකාශනයේ r සමානයි සිම්පල් k වාරයක් a ගේ සාන්ද්‍රණේ a b ගේ සාන්ද්‍රණේ b c ගේ සාන්ද්‍රණේ c ඔහොම කියලා. පැහැදිලිද? වැඩේ කියන්නේ මම මෙන්න මේ රවුන්ඩ් කරන ඒවා ටික k කොහොමද නියතයි. ඒතර මේගොල්ලෝගේ සාන්ද්‍රණය ඉතා අධික නිසා මේවත් බලපාන්නේ නැහැ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයට. එතකොට ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයට ඇත්තටම බලපාන්නේ මොකද්ද මෙතනදී? මේ A ගෑස්ගේ සාන්ද්‍රණය විතරයි. ඒතර මෙන්න මේ රවුන්ඩ් කරපු ඔක්කොටම පොදුවේ ගත්තොත් අලුත් නියතයක් K ඩෑෂ් කියලා එක තමයි අරන් තියෙන්නේ. ඔන්න ඔහම අරන් තියෙන්නේ. හරි? සිම්පල් A සමානයි ඇවිල්ලා තියෙන්නේ කියලා. සිම්පල් A වලට උත්තරයක් ගන්න තියෙනවා පෙළට නේද? ඒක දාන්න පුළුවන් මෙතන ඊට පස්සේ. පැහැදිලි නේ කියන්නේ මහලු දෙයක් නෙමෙයි. ඒතකොට ඔන්න ඒ තියරිය පොඩ්ඩක් මතක තියාගන්න පොඩ්ඩක් පටලැවෙන තියරියක්. හරිද? කිසියම් ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙද්දී එක ප්‍රතික්‍රියකයකට සාපේක්ෂව අනිත් ප්‍රතික්‍රියකයේ සාන්ද්‍රණය මහා ගොඩක් වැඩි වෙනවා. දැන් මෙතන ගත්තොත් 0.0.1 නේ තියෙන්නේ. මේ 0.0.1කට වඩා මෙතන මේ එක මෙතන මේ දෙක ගොඩක් වැඩි. එතකොට මේ වයින් වේදන් වෙන ප්‍රමාණය ඉතාම සුළුයි. මොකද මෙයා තියෙන්නේ පොඩ්ඩනේ කොච්චර කරා වුණා. මෙයාගේ වෙන්නේ අවුලෙන් ප්‍රතික්‍රියාවට බෑ. මෙයාගේ වෙන්නේ අවුල දෙක ප්‍රතික්‍රියාවට මෙයා මදි. ඒ මදි. එතකොට කොහොම කරාම ගොඩක් අඩුවෙන් ඒ ඉන්නේ. අනේ ඒකට සාපේක්ෂව BC ලැබුණාට ඒ ලැබෙන ගාන ඉතා කුඩා හින්දා B ගේ C ගේ ආරම්භක සාන්ද්‍රණයම තමයි ටිකක් වෙලා ගියාම ඊට ඉතාම ආසන්න ගණන රුපියල් කෝටි කරා මොකද දෙන්නේ මම හිතන්නේ. හරිද? එතකොට ඒවා බලපාන්නේ නැහැ කියන ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයට. එහෙනම් අපිට මේවත් ආසන්නව නියතයි නේ. මේවත් වෙනස් වෙනවා ටික ටික ඇත්ත. නමුත් මේක ඒ වෙනස දැනෙන්නේ නැහැ. මේවත් ආසන්නව නියතයි මේ දෙන්නගේ කතන්දරේ. K කොහොමද නියතයි එහෙනම් අපිට පුළුවන් මෙන්න මේ තුන් දෙනා නියෝජනය කරන මොකක්ද අලුත් නියතයක් K ඩෑෂ් කියලා වරන් දිනන්නේ. එතකොට ඔන්න කොහොමද ප්‍රකාශනය කරලා තියෙන්නේ. ඒක තමයි හරියි. හරිද? එතකොට මේ උපකරණය මම කිව්වා මොකද්ද? A වලට වඩා B හා C වල සාන්ද්‍රණය ඉතා අධික බැවින් ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය කෙරෙහි කියන්නේ B හා C වල සාන්ද්‍රණ ක්‍රමක්‍රමයෙන් අඩු වුවද එය නොගෙන හැකි තරම් කුඩා බැවින් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය කෙරෙහි B හා C ගේ සාන්ද්‍රණ බලන පාඩම උපකල්පනය කළ හැකිනේ. ඒ ටික. රයිට්. එතකොට ඒක හරි. එතකොට ඔගේ අමාරු කොටස ඕකත් නෙමෙයි. ඒකේ තියරියක් නෙදීනේ. ඒ තියරිය හිතා ගන්න බැලුවා නම් මෙයා මේ ඉලක්කම් දෙක අතර වෙනස තේරුම් නැති කෙනෙක්ට ඒක උත්තරේ සෙට් වෙන්නේ නැහැ. හරිද? ඔතන මේ එහෙම බලද්දි මේක අමාරු නෑ කියලා තෝරන කිදැයි නෙමෙයි තමයි පොඩි ගත්තොත් මතයක් වෙන මේ වගේ මේ කොටස අමාරුයි කියලා. හරිද? ඒතකොට මේකේ අර තියෙන පොඩි සියුම් සංකල්ප මෙන්න මෙතන. හරිද? මේ ඉලක්කම වලට මෙයා ගොඩාක් විශාලනේ. එතකොට මෙයා මේගොල්ලෝගෙන් අඩු වෙන්නේ බොහොම චුට්ටයි. ඒතකොට මේගොල්ලෝ සාන්ද්‍රණය නිකන් තිබුණු ගාන වගේ තමයි ටිකක් වෙලා ගියාට පස්සේ. ඒතකොට මේවා නියතයක් කියලා ගන්න පුළුවන් මේ කොමනේද හින්දා. පුළුවන් මේ පද තුන වෙනකොට අලුත් නියතයක් K ඩෑෂ් කියලා අරගෙන ඒක තමයි සිද්ධ වෙලා තියෙන්නේ. පැහැදිලිද? එතකොට ඔගේ දෙවෙනි කොටස ගියාම ඔන්න උඩ මම දැන් කියපු පරීක්ෂණයේදී T-half සම්බන්ධ කරු ප්‍රකාශනයක් දීලා තියෙනවා. ඔය දැන් කියපු පරීක්ෂණයට T-half සම්බන්ධ කරු ප්‍රකාශනයක් ඒගොල්ලෝ දීලා තියෙනවා. ඒකේ හැබැයි අපිට පුරුදු ඉලක්කමක් අර 6යි 9යි තුන අන්න ඒ කතන්දරෙත් තියෙනවා. හරි ඒක කරා හිතන්න යන්න එපා. ඒගොල්ලෝ එක්තරා ප්‍රකාශනයක් දීලා තියෙනවා. ලඝු වලින් මේ ප්‍රශ්නේ කරන්න නම් අම්ල භස්ම අනුමාපන මුල් වීඩියෝ එක බලන්න වෙයි. මොකද ඒකේ තමයි ලඝු සුළු කිරීම ටික තියෙන්නේ. හරි මම ඒවට දැන් කියා දෙන්න යන්නේ නැහැ කියනවා. හරි ලොග් 10 පාදේ නොකියවටම මම 10 පාදේ මේකෝ කියලා නැහැ. ඉතින් 10 පාදේ තමයි. හරිද? ඒකේ සාන්ද්‍රණය කියලා උන් දක්වලා තියෙනවා. හරි ඊට පස්සේ ඍණ K dash T කියලා තියෙනවා. T කියන්නේ ඒතකොට T half වගේ කියලා හිතලා නේද? හරි ටයිම් එක මෙතන A නෝට් කියලා දීලා තියෙන්නේ මොකක්ද අර? දැන් මේ ගානේ සම්බන්ධතාවය කියන මේ ගානෙන් ගානට මේ දෙන සංකේත වෙනස් හරි. දැන් මේ ගානේදී නම් ඔය A නෝට් කියලා දාලා තියෙන්නේ ආරම්භකයේ සාන්ද්‍රණය නේ. අතන මේ කලින් බහුවෙන් තිබ්බේ A නෝට් කියලා බිඳුවක් දාලා තිබ්බේ ආරම්භකයේ සාන්ද්‍රණය. රයිට්. මොකද්ද මේ කියන්නේ? මේ 2.3 බිඳුවයි 3 කියන එක දෙපැත්තෙම තියෙනවා. හරි? එතන කිසියම් කාලයකට පස්සේ ඒගේ සාන්ද්‍රණය නේද මේ නිකම්ම සාන්ද්‍රණය කියලා කියන්නේ. මෙතන මොකද්ද ආරම්භකයේ සාන්ද්‍රණය. හරි? උත්තරේ මොකද්ද ගන්න කියලා තියෙන්නේ? උත්තරේ ගන්න කියලා තියෙන්නේ T half හොයන්න කියලා. හරි? උත්තරේ T half හොයන්නලු T half සමානයි අර අපි කිව්ව මතකද? T half සමානයි 0.6යි 9යි 3 බෙදීම K කියලා එකක්. පළමුව ප්‍රතික්‍රියාවට T half වලද මේකෙන් ආවේ.
ඔන්නකෝ පෙන්නනලු මේක ඇසුරේ. එතකොට ඔයාලට මේකේ මේ ඒට සාපේක්ෂව පෙළෙන්නේ නැත්තේ එකනේ. පැහැදිලිද? ඔයාලට ප්‍රකාශනයක් ආවනේ r සමානයි k dash a වල සිම්පල් a කියලා. සිම්පල් a සමාන 1 තමයි ඇවිල්ලා තියෙන්නේ. ගාන හදලා බලන්න කලින් හදුවට පස්සේ උඩ කොටසේ සිම්පල් a සමාන 1 කියලා නැත්නම් ඒක රහන්නේ පළමු වෙන ප්‍රතික්‍රියාවක් කියනවා. හරිද? t r සමානයි නියතවයන් බෙදීම k කියලා එන්නේ අපිට පළමු වෙන ප්‍රතික්‍රියාවකදී. හරිද? එතකොට ඔන්නක ඕක ගන්නලු. එතකොට මොකද කරන්න තියෙන්නේ කොහොම ප්‍රශ්නේ හිතන්නේ? බා ප්‍රශ්නේ කොහොමද කාණ්ඩයක් දාලා හරි උත්තරේ ගන්න? අර්ධ ජීවකාලය සම්බන්ධ ප්‍රශ්නයන් කොහොමින් හරි කමන්නේ. පැහැදිලිද කියන එක? අර්ධ ජීවකාලය සම්බන්ධ ප්‍රශ්නයන් නිසා නිගමට වගේ t වෙනකොට t half දාගන්න පුළුවන්. පැහැදිලිද? අර්ධ ජීවකාලය සම්බන්ධ සිද්ධියක් ඉඳලාට t වෙනකොට පුළුවන් ෂේප් එකේ t half දාගන්න. හරි? t half වෙනකොට යාට සම්බන්ධයක් ගන්න පුළුවන් මොකද්ද? ආරම්භක සාන්ද්‍රණයේ කොච්චරක් වෙලාද? ආරම්භක සාන්ද්‍රණය a not ඉලක්කමක් තිබ්බා ඉස්සෙල්ලා නම් ඉලක්කම දාලා ගන්න පුළුවන්. එක වාරයක් දැරෙන් තුනයිනේ. ආරම්භක සාන්ද්‍රණය එක වාරයක් දැරෙන් තුනයි. එහෙනම් අර්ධ ජීව කාලය එකක් ගියාට පස්සේ කීයද? එක වාරයක් දැරෙන් තුන බෙදීම දෙක නේද? පැහැදිලිද මේ කියන්නේ? එතකොට මෙතන කියලා නෑ අර්ධ ජීව කාලය එකක් සලකලා ආරම්භක සාන්ද්‍රණය a not නම් යම් අර්ධ ජීව කාලයෙන් පස්සේ a not දෙකෙන් බෙදෙනවා නේද? ඒවා ඒ ටික තමයි හිතා ගන්න තියෙන්නේ. පැහැදිලිද? එතකොට අර්ධ ජීව කාල සම්බන්ධ ප්‍රශ්නික ප්‍රකාශනයේ මේක අපි දන්නම උගල නෙමෙයි මේක. මේක අපිට ඒගොල්ලෝ දීලා තියෙනවා. පැහැදිලිද කියන්නේ? එතකොට මේක අපිට ඒගොල්ලෝ දීලා තියෙන හින්දා අපිට නිකම්ම හිතනවා මේකේ t කාලයක්නේ. ප්‍රශ්නේ ඡේද තියෙනවා අර්ධ ජීව කාලය කියලා. නිකම් මේ කනාෂොට් එකක් දෙන්න හැටි මම මේ කියද්දී නේද? එතකොට මෙහෙමයි නේද? ඔයා මේක ගැඹුරින් තේරුම් අරන් හරි මේවා කොහොමද ආවේ? හරි කෙලවරට දක්වා ගිහිල්ලා එතකොට අර විභාගය යන්නේ නැහැ පිස්සම්පොට්ටුට යන්නේ. තේරුම් මේ කියන්නේ? ෂේප් එකේ උත්තරය ගන්න ට්‍රික් එක නේද අල්ලගන්න ඕනේ. ප්‍රශ්න වලදී හිතන හැටි. එතකොට මේ වගේ ඔයාලට හරි අමාරු වෙන ප්‍රශ්නදී පොඩ්ඩක් කපටි වෙන්න. හරි? ඒතර අර්ධ ජීව කාලය සම්බන්ධ ප්‍රශ්නයක්. t අපරොත් ප්‍රකාශනයේදී නිකමට අපි හිතන්නේ නැද්ද මෙතන t half එක දාලා මුදු උත්තරේ ගන්න කෙනෙක් t half නේ. පැහැදිලිද මේ කියන්නේ? ඒතර t half අපි හිතමු t half එකක් කියන්නේ මොකද්ද? තීන ගාන අඩක් වෙන්න ගතවන කාලේ. ඉතින් තීන ගාන අඩක් කරනකොට තීන ගාන කිය ආරම්භයේදී එනෝට් එකවරක් දැහැන් දුන්නේ. ඔය එකවරක් දැහැන් දුන්නේ සාන්ද්‍රණය දෙකෙන් බෙදුවට පස්සේ 50ක අඩුවට පස්සේ නේද මේ යම් කාලයකට පස්සේ මේ t half එක ගියාට පස්සේ නන්නේ මෙතන t වලට t half දැම්මොත් මොකද අපිට ගලපන්න පුළුවන්? එක අර්ධ ජීව කාලයකට පසු මේ කොච්චරද මෙයාගේ සාන්ද්‍රණය ගලපන්න බැරිද? මෙතන t half කියලා දීලා නැහැ එක පිළිගන්න ඕන. නිකන් t තියෙන ගමන පොඩ්ඩක් හිතෙන්න ඕනේ මේක අර්ධ ජීව කාල සම්බන්ධදී ප්‍රශ්නයක් ඉඳලා මේ හිතන්නකෝ මේ t half තප්පර 15යි කියලා. එහෙනම් මෙතන තප්පර 15 දැම්මොත් මොකද වෙන්නේ? එක අර්ධ ජීව කාලයක් ගත වියද. මෙතන 2t half 2t කියලා එහෙම නෑනේ. හරිද? මෙතන t වලට අපි එක අර්ධ ජීව කාලයක් ගත්තොත් අපිට පුළුවන් කිලිම කියන්න. හරි. එක අර්ධ ජීව කාලයක් ගත්ත යන අර්ධ ජීව කාලය එකයි එනම් තිබ්බ ඉලක්කම දෙකෙන් බෙදලා කියලා කියන්නේ. එහෙනම් මෙතන ඕනනම් එක වාරයක් දැරින් තුන කියන දාගත්තත් ගමන්නේ නැත්තම් නිකම්ම නිකන් ඒ නෝට් කියලා ගන්න. කැමැත්ත. පැහැදිලි කියන්නේ? ඔයාලට සරලව ඕනනම් මෙතනදී ඉලක්කම දාලා ගන්න. හරිද? හරිද? ඉතින් ලඝු මතකද? 10 න් 3 ඉලක්කම කියලා 3යි නේ. හරි? එතකොට මෙතන ආන සුළු කරගන්න පුළුවන්. මෙතන කීයද? මෙතන කීයද? අර සාන්ද්‍රණය දෙකෙන් බෙදගෙන ඉඳ කරන්න ඕන. එක වාරයක් 10 තුන දෙකෙන් බෙදන්න. එතකොට හිත වටින්නේ. භාග්‍ය වාරයක් 10 තුන. නේ? දැන් 0.5 වාරයක් 10 4යි නේ. පැහැදිලිද මේ කියන්නේ? ඒ ඉතින් අර්ධ ජීව කාලයක් ගියාට පස්සේ ඒ නෝට් කියන්නේ ආරම්භක සාන්ද්‍රණය එක වාරයක් 10 3යි. හරිද? මේක දෙකෙන් බෙදුවාම දෙකෙන් එක වාරයක් 10 3යි කියන්නේ 0.5 වාරයක් 10 4යි නේ. 5 වැඩි කිරීම 10 4යි. හරිද? දැන් ඔයාලට ඔය ටික සුළු කරාට පස්සේ ලඝු ගන්න පුළුවන් 10 න් 4 ගණන් කරන ඍණ 4යි. පාට පහේ ලොක් පොතෙන් බලන්න වෙනවා. හරි? 10 න් ගණන් කරන ඍණ 3යි. ඒ වගේ විදිහට කරලා ඔයාලට මෙන්න මේ මෙතන මේක මේ පැත්තට ගෙනලා k t half කියන උත්තර දැන් කියන්නේ ඔයාලට මේ ඉලක්කම ආරම්භක සාන්ද්‍රණයේ උදේගණයේ දිග මතක් වුණේ නැත්නම් මොකක්ද කරන්න තියෙන්නේ? එහෙම මතක් ගන්න පුළුවන් ඕන. මේ ඉලක්කම් නොදාත් ඕන හදන්න බලලා ලොග් වලින් සුළු කරලා. ලොග් සුළු කිරීම මෙතන කරන්නේ නැහැ. ඒක සම්පූර්ණ වීඩියෝස් මත දෙකක් විතර අමල බස්ම සම්තුලිත නම් මුල්ලාරි කරේම ලඝු තමයි. හරිද? එතකොට මේ ලඝු ටික බලා ගන්න. මෙතන ආට ඒකේ ආරම්භක සාන්ද්‍රණය උනා සංකේතය යන්නක් තිබ්බා මෙහෙම. මෙතන යන්න තිබ්බා
කොහොම A නෝට් කියනවා. මෙතන කී දෙනවද? ඒ අර්ධ ජීව කාලයනේ ගතලා තියෙන කාලය අර්ධ ජීව කාලයට සමානයි කියන්නේ මේක අඩක් වුණා කියන එක නේ. මෙතන වාට ගන්න පුළුවන් මොකද්ද? ඉලක්කම ලියන්නේ නැතුව අර A නෝට් දෙකෙන් බෙදලා ගන්න. කොහොම ලොග් වලින් සුළු කරලා නේ A නෝට් කපලා දාන්න ඕන අන්තිමට නේද? එතකොට කොහොම මේ ලොග් දෙක කියලා නේද නේද? හරි? මේක වරණක් දාලා පොදුයි මේ දෙකයිම ගන්න දෙපැත්තටම මේක මෙහෙ කියන්නේ මේක මෙහෙට කියන මේක අර අනිත් පැත්තට යනවා. හරිද? ඍණ k' t කියන මේ පැත්තට ගත්තම ධන k' t 30. හරි? මේක මෙහෙට ගෙනියන මේකෙන් මේක අඩු කරනවා. හරි? මතකනේ අඩු කරද්දී ලොග් බෙදෙන කියන්නේ ලොග් වලින් අඩු කරද්දී ඉලක්කම් බෙදෙනවනේ. මතකද ඒක? ලොග් වලින් ගුණ කරද්දී ඉලක්කම් එකතු වෙනවා. හරි? ඒ සිද්ධ මම දැන් ආයෙ කියන්නේ නැහැ මේකට අර උත්තරයක් ගන්න පුළුවන්. සංකේතෙන් ගියත් ගන්න පුළුවන් නැත්නම් ආට ඒ නෝට්ට ආරම්භ සාන්ද්‍රණය එක වාරයක් 10න් 3 මෙතන එකකින් අඩක් දෙකෙන් එක වාරයක් 10න් 3 එහෙම දාගෙන ගණන් හදන්න පුළුවන් නැත්නම් සංකේත වලින්ම ගණන් හදන්න පුළුවන්. ඔයාලට k' t half කියලා එනවනේ. එතකොට t half නෙවන්නේ කියලා කියන්නේ. හරිද? එතකොට t half මේ උත්තරයක් දෙනවනේ යම් කිසි නේද? හරි? ඔයාලගේ t half උත්තර කරනවා. හරිද? මෙතන තියෙන උත්තරේ වෙනවා ඇත්තේ මොකක්ද සුළු කරන්න ඕනෙත් නැහැ ඒක කියලා තියෙනවානේ 0.69 කියන්නේ ලඝු සුළු කිරීම තේරෙන්න තමයි ඕක කරන්නේ ප්‍රශ්නේ පොඩක් අපිට වෙනවා බලන්න මේ මෙතනින් එහාට ලකුණු හම්බෙන්නේ කොහොමද අන්තිම ස්ටෙප් එකනේ මෙතනින් එහාට තව සුළු කිරීමක් කතන්දරයක් නැහැ නේද ඒවා කියන්නේ මෙතන ආර මේ ලඝු වලින් සුළු කරගෙන තේරෙන්නේ නැත්නම් ඔයාලට ලොකු පාට එක බැරිගෙන එන්න හරිද හරි අම්ල බාස්ම සම්බන්ධයෙන් මුලික කරනවා පුළුවන් වෙනවා හරි බැරිගෙන මොකද කියන්නේ මෙතන කියලා දිනවා අර්ධ ජීවකයේ t half සමානයි 0.69 මෙතන වීම k' වලින් දෙන බව වෙනවා. එහෙනම් ඔයාලට තේරෙනවා මොකද්ද? මෙතන උත්තරේ මොකක් වෙනවද? 0.69 වෙන්න වෙනවා. ලඝු පොත් මුකුත් ඕනේ නැහැ. තේරෙනවද මේ කියන්නේ? මොන ලඝු පොතක්වත් ඕනේ නැහැ. බැලුවොත් එහෙම පොඩක් අපිනොත් එහෙම. ඔයාලට ඒක බව වෙනවද කියලා දිනන්නේ වෙන සම්බන්ධය ආදේශ කරලා වෙන්නවා. ඒතරට තේරෙනවා මෙයා මෙහෙට ගෙනහිල්ලා මේ කොටස මේ කොටසෙන් අඩු කරලා උත්තරයක් එහෙම එනවනේ. ඒ සියල්ල සුළු කරන පස්සේ එන උත්තරේ ඔයාලට තේරෙනවනේ 0.69 කියලා. එහෙනම් හරියනේ. ඒතරට ගෙලින්ම එනවා. t half කියලා කියන්නේ 0.69 6.9 බෙදීම k' කියලා. පැහැදිලිද? හරි? එතකොට ඔන්න t half එක උත්තර කරා. මෙතන මේ සුළු කරලා එන උත්තරේ ඒගොල්ලෝ දීලා තියෙනවානේ. t half සමානයි 0.69 k' ඒගොල්ලෝ දීලා තියෙනවානේ. ඒතර ඒක පොඩ්ඩක් උපක්‍රමශීලී වෙනවා මට හිතන්න පුළුවන් මෙතන උත්තරේ 0.69 තමයි කියන්නේ. සුළු කරන්නේ නැතුව. පැහැදිලිද කියන්නේ ෆුල් මාක්ස් ගන්න පුළුවන් කියන්නේ. හරි? ලඝු පොත බලන්නේ නැතුව උන. හරිද? ඇත්තට ලඝු සුළු කරලා ගණිත මේ උත්තරේකට ලස්සනට එයි. ඊට පස්සේ මේ කොහොමද මේ t half හොයන්නේ දැන් t half හොයන්න නම් k' හොයා ගන්න ඕනේ නේ k' හොයන්නේ කොහොමද k' හොයන්න පුළුවන් ඔයාලට කලින් ආවනේ ප්‍රකාශනයක් r සමානයි කොහොම කියලා ඔයාලට ආවනේ r සමානයි k' වාරයක් a gas की सांद्रණය हो a sorry aq सांद्रණය a බලය हो කියලා gas නේ aq හරි ඕකෙන් k' ගන්න දත්තා දැන් r දීලා නැහැ නේ. ඕකෙන් ගන්න අපිට r දීලා නැහැ. හැබැයි ඔයාලට මෙහෙම එකක් කරද හැකියි. k' සමානයි කියලා වෙන මෙතනින් ගන්න බෑනේ. උඩ අපිට අර මේ රේට් එක සමානයි k' වාරයක් a ගේ සිම්පල් ලෙස දැක්විය හැකි බව වෙනවා කියලා අපිට තිබ්බනේ. එතනදී එතන අපිට දත්තා r එකක් දීලා නැහැනේ. හැබැයි මෙහෙම එකක් කරන්න පුළුවන් නේද? ඔයාලට ළමයි මෙහෙම එකක් කරන්න. ඔයාට ආව නේද අර පොදු ප්‍රකාශනයේ මෙන්න මේක ඇසුර කරන රවුන්ඩ් කරලා වෙන්නේ r සමානයි a ගේ r සමානයි නිකන් සිම්පල් කීයක ඔයා දන්නවනේ ගානේ උඩ කොටසේ මම ඔයාලා බොහොම සරලව හදන්න පුළුවන් කියන කොටස් දෙකේදී සිම්පල් කී වේගනේ ඉතින් k ඩෑෂ් නේ කීයක ඔයා දන්නවනේ අර මුලින්ම ආවේ ගානේ උඩට යන්න හරි බේසික් කොටස් ටික යන ගානේ ඒ විදිහට මෙහෙම යන්න බාව නේද ඕමයක් ආව නේද මේ ABC වා ගන්න කියලා වෙනවා නේද මතකද ඒක හරි එතකොට ඔයාට ආව නේද මෙතනදී අර k dash කියලා ගත්තේ මෙන්න මේ රවුන්ඩ් කරන කට්ටියගේ ගුණිතය නේද හරිද k dash කියලා ගත්තේ ඔය රවුන්ඩ් කරපු කට්ටියගේ ගුණිතය නේද එතකොට k dash කියලා ගත්තේ මතක කරගන්න මෙන්න මේ ප්‍රකාශනෙත් එක්ක මම අර කියන්නේ මම කියන්නේ b වල 1 b වල පළවෙනි කොටසේ කතා කරපු දේ මම කියන්නේ අර මම කිව්වේ a ට සාපේක්ෂව b හා c සාන්ද්‍රණය ගොඩක් වැඩි හින්දා b හා c සාන්ද්‍රණය අඩු ගන්නට දැනෙන්නේ නැහැ. එහෙනම් b c සාන්ද්‍රණය බලපාන්නේ නැහැ කියලා සීතුතාවයට එනවා අපි ගත්තේ k dash එකක් දාගත්තේ මෙන්න මේ කට්ටිය උන්ටේට. ඔන්න ඔය ටික අපි k dash කියලා දාගත්තේ.
මේවා හොයලා තියෙන උඩ හොඳේ සිම්පල් B කියන්නේ B එකේ පෙළ C එකේ පෙළ උඩ හොයලා තියෙන ඒවා අපිට ඉලක්කම දා ගන්න පුළුවන්. පෙළ අපි හොයලා තියෙන මේ ඉලක්කම අපිට දා ගන්න පුළුවන්. B ගේ සාන්ද්‍රණය 1යි C ගේ සාන්ද්‍රණය 2යිවත් දීලා තියෙනවා. එහෙනම් මේවත් දීලා තියෙනවා මේ පෙළ ඔක්කොම දන්නවනම් ඔයාලට K උඩ හෙව්වනම් K ඩෑෂ් හොයා ගන්න පුළුවන් නේද? අන්න ඒ K ඩෑෂ් එකෙන් පුළුවන් ඔයාලට මෙතනින් D හම්බ කරගන්න. පැහැදිලි නේ කියන්නේ? ලොකු දෙයක් නෙමෙයි. ප්‍රශ්න කියන්නේ B කොටසේ පළවෙනි කෑල්ල ඕන වුණා. අර මම කිව්වේ පොදු ශීඝ්‍රතාව ප්‍රකාශනයේ R සමානයි සිම්පල් K උඩම හෙව්වා. හරි? R සමානයි සිම්පල් K වාරයක් A ගේ A B ගේ B C ගේ C ඔහොම කියලා මේ ABC ත් අපි දන්නවනේ මේ හොයලා තියෙන පෙළ හොයුවා අපි. හරිද? මම හොයලා වෙන්නේ නැහැ වටේ බෙදලා හොයාගන්න පුළුවන් බොහොම ලේසියි. මම වෙලා හින්දා කිව්වේ නැද්ද? එතකොට මේ ටිකත් ඔයා හොයලා තියෙන්නේ නේද? ප්‍රශ්නයක් නැහැ සිම්පල් K ඔයා හොයලා තියෙන්නේ. එතකොට මම මේ රවුම් කරේ තුනක් කලින් පොඩක් අවසරයි අරන් බලනවා නම් සිම්පල් K වාරයක් B ගේ සාන්ද්‍රණය B C ගේ සාන්ද්‍රණය B ඔන්න ඔය ටික නියත නිසා ඒකට නේ K ඩෑෂ් කියලා දාගෙන අර උපු කිරීම පෙන්නුවේ. R සමානයි K ඩෑෂ් වාරයක් ඒකේ ඒ කියලා ආවේ ඒකෙන්නේ නේද? අපි කිව්වා මේවා බලපාන්නේ නැහැ කියලා ශීඝ්‍රතාවයට මොකද මේවා අධික සාන්ද්‍රණයකින් ආරම්භිත තියෙන හින්දා. එතකොට මේ සිම්පල් K දන්නවා B ගේ සාන්ද්‍රණය 1යි කියලා දීලා තියෙනවා C ගේ 2යි කියලා දීලා තියෙනවා. හරිද? එතකොට ඉහත B1 පරීක්ෂණය කියලා කියලා තියෙනවා. එතකොට කිසි ප්‍රශ්නයක් නැහැ කියන්න. ඉහත B1 පරීක්ෂණයේදී නම් B සාන්ද්‍රණය 1යි C සාන්ද්‍රණය 2යි ඒ ඉලක්කම් අංශය කරගන්න. මේවා පෙර කලින් හොයලා තියෙන්නේ. එතකොට සිම්පල් K එක අපි දන්නවා එහෙනම් K ඩෑෂ් ගන්න පුළුවන්. අර K ඩෑෂ් ගත්ත කියන්නේ මෙතන K ඩෑෂ් තමයි කියන්නේ T half කිරීමේ සුළු ගන්න ඉඳලා ඉන්නේ. මේ ලොකු සුළු කිරීම අපි ෂේප් වුණා මෙතන මේ කපඩි තමයි. ප්‍රශ්න කියලා ඒකට කරපොයි. පැහැදිලිද? අනිවාර්යයෙන් මම නම් කියන්නේ පොඩ්ඩක් ආපස්සට නම් ආය පාරක් බලන්න ඔයා සුළු කරන්න. හොඳේ මොකද බබු මම පුරවල දුන්නේ නැහැ. මම වාට බෙදෙන හැටි තමයි කියලා දුන්නේ. හරිද? වාට පෙළ හොයන ක්‍රමය මම අමතක නම් චාලක රසායනයේ පළවෙනි වීඩියෝ එක පොඩ්ඩක් ආය පාරක් බලලා ඉන්න. සමීකරණ බෙදෙන හැටි. හරිද? එහෙනම් ඔන්න ඔක්කොම කියන්න ඕන දේවල් ටික. ඔක්කොම කියන්නේ මෙහෙමයි විභාගයේ සීමාව තුළ අපිට ලැබෙන කොටස් ටික ඔක්කොම සාකච්ඡා කරලා තියලි ටික ප්‍රශ්නත් සෑහෙන ප්‍රමාණයක් කතා කරනවා. කතා නොකරච්ච ටිකුත් තියෙන. ඉස්සරහ පාඩම් වලදී කරන්නේවත් තියෙන. එහෙනම් චාලක රසායනයේ ඔය අවශ්‍ය වීඩියෝ ආය බලලා පාස් පේපර්ස් ටික කරන්න පාඩම් කරන හැටි වීඩියෝ එකක් දැම්මනේ. මුලින්ම දැන් මේ මාසෙකට වගේ කලින් A-level විභාගේ පාඩම් කරන හැටි. ඒකේ මම කිව්වේ සෙක්ෂන් එකක් ඉවරනාම කොහොමද පාඩම් කරන්නේ කියලා. අන්න ඒ සිස්ටම් එකට චාලක රසායනයේ පාඩම් කරන්න මුලින් ස්ට්‍රක්චර්ඩ් වලට එසේ වලට ගිහින් ඊට පස්සේ හැම කියන්නේ ස්ට්‍රක්චර් එකේ නම් මට අංක 3 චාලක රසායනය තියෙන්න පුළුවන් හැමදාම නැහැ. ස්ට්‍රක්චර් එකේ චාලක රසායනය නැත්තම් ඔයා බලන්න රචනයේ B කොටසේ චාලක රසායනයෙන් ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. ඒක හැමදාම නැහැ. ඔයා හොයලා බලලා ඒ ටික කරගෙන ඊට පස්සේ චාලක රසායනයේ MCQ වලට එන්න. ඒවා මම කරන හැටි කිව්වා පාඩම් කරන හැටි කියපු වීඩියෝ එකේ. ඒතකොට ඒකත් එක්ක චාලක රසායන යුනිට් එක කරගත්තා නම් ලොකු ආශයක් විභාගي ගන්න පුළුවන්.